නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දින මේ ධර්ම දේශනාව පවත්වන්නට විශේෂ කරුණක් තියෙනවා. සේරුවිල මංගල රාජ මහා විහාරාධිපතිව වැඩ සිටි පින්වත් මුංහේනේ මෙත්තාරාම ස්වාමීන් වහන්සේ දින කිහිපයකට පෙර අපවත් විවදාලා ඒ පින්වත් මුංහේනේ මෙත්තාරාම අපේ පින්වත් ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා තමයි මේ ධර්ම දේශනාව අද මේ විදිහට සූදානම් වුණේ. ඉතින් අපි හැමදෙනාම පළමුවෙන්ම මේ පින්වත් මෙත්තාරාම ස්වාමීන් වහන්සේට අපේ ජීවිත පුරාවටම රැස් කරගත් සීල පුණ්‍ය ධර්මයන් ඔබ හැමදෙනාම රැස් කරගත් සීල පුණ්‍ය ධර්මයන් සතුටින් අනුමෝදන් කරමු. උන්වහන්සේගේ පරලොව ජීවිත සුවපත් වේවා, සැපවත් වේවා. වහවහ සසර දුකින් අත් මිදීම පිණිසම උන්වහන්සේට මේ පින් ඒකාන්තයෙන්ම උපකාර වේවා කියලා කවුරුත් සාදුකාරයක් පවත්වන්න. සාදු සාදු සාදු. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම කාරණයක් දේශනා කළා. සබ්බාසව සූත්‍රයේ මම ඒක ඔබට කියන්න. මහණෙනි, ආශ්‍රවයන් ඡය කිරීම ගැන මා කියා දෙන්නේ දැනගන්න කෙනාටත් දැක ගන්න කෙනාටත් විතරයි. එහෙම නැතුව නොදන්නා නොදකිනා කෙනාට නොවේ. මහණෙනි, ආශ්‍රවයන් ඡය කිරීම ගැන මා කියා දෙන්නේ දැනගන්න කෙනාටත් දැක ගන්න කෙනාටත් විතරයි. එහෙම නැතුව නොදන්නා නොදකිනා කෙනාට නෙවෙයි. මහණෙනි, කුමක් දැනගන්නා කුමක් දැක ගන්නා කෙනාගේද ආශ්‍රවයන් ඡය වෙන්නේ. දැන් අපි හැමදෙනාම මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්නට මේ මොහොතේ එකතු වුණේ ඇත්තටම අවංකවම සසරින් ගැලවීම පිණිස, සසරින් නිදහස් වීම පිණිස. ඒතර සසරින් නිදහස් වෙන්න ඕන කෙනා ආශ්‍රව ඡය කරන්නට ඕනමයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා කුමක් දැනගන්නා කෙනාගේද කුමක් දැක ගන්නා කෙනාගේද ආශ්‍රවයන් ඡය වෙන්නේ. ඒ කියන්නේ මේ අපේ ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා දැන් ආශ්‍රවයන් ඡය කිරීම ගැන මා කියා දෙන්නේ දැනගන්න කෙනාටත් දැක ගන්න කෙනාටත්. එහෙම නැතුව නොදන්නා නොදකින්න කෙනාට නෙවෙයි. කුමක් දැනගන්නා කුමක් දැක ගන්නා කෙනාගේද ආශ්‍රවයන් ඡය වෙන්නේ. එතකොට අපි ආශ්‍රවයන් ඡය කරලාමයි සසරින් ගැලවෙන්න තියෙන්නේ. ඒතර ආශ්‍රවයන් ඡය කරන්න භාගතුන් වහන්සේ යනවා කුමක් දැනගන්න ඕනද කුමක් දැක ගන්න ඕනද? යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් යන දෙක දැනගන්නා දැක ගන්නා කෙනාගේ තමයි ආශ්‍රවයන් ඡය වෙන්නේ.
එතකොට යම් කෙනෙක්ට ආශ්‍රවයන් ශේ කරගන්න බැරුව ගියා නම් යම් කෙනෙක්ට කෙලෙස් දුරු කරගන්න බැරුව ගියා නම් එහෙනම් එතන තියෙන කාරණේ මොකද්ද? යම් කෙනෙක්ට බැරි වුණා නම් ආශ්‍රව ශේ කරගන්න එයාට යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් දැනගන්න බැරුව ගියා, දැක ගන්න බැරුව ගියා. යම් කෙනෙක් ආශ්‍රවයන් ශේ කළා නම් අන්නේ කෙනා යෝනිසෝ මනසිකාරයත් දැනගත්තා, දැකගත්තා, අයෝනිසෝ මනසිකාරයත් දැනගත්තා, දැකගත්තා. අන්නේ නිසායි ආශ්‍රව ශේ වුනේ. මහණෙනි, හට නොගත් ආශ්‍රවයන් පවා හටගන්නේ අයෝනිසෝ මනසිකාරය දෙන කෙනාටයි. ඒ කියන්නේ හට නොගත් ආශ්‍රවයන් පවා හටගන්නේ අයෝනිසෝ මනසිකාරය දෙන කෙනාටයි. හටගෙන තියෙන ආශ්‍රවෙනුත් ඒ කෙනාට වර්ධනය වෙනවා. නමුත් යෝනිසෝ මනසිකාරයේ යෙදෙන කෙනාට නූපන් ආශ්‍රවයන් හටගන්නේ නැහැ. හටගෙන තියෙන ආශ්‍රවයන් පවා නැති වෙලා යනවා. දැන් කාරණයක් කිව්ව නේද? දැනගන්න කෙනාට, දැක ගන්න කෙනාටයි මේ ආශ්‍රවයන් ෂේ වෙන්නේ කියලා. කල්පනා කළා මෙන්න මේ පොඩි කාරණාවක් අද කියලා දෙන්න. මේ දැනගන්න කෙනා, දැක ගන්න කෙනාට තමයි මේක මේ ආශ්‍රවයන් ෂේ වෙන්නේ කියන කාරණාව. ඔබ අහලා තියෙනවා මේ සතර සතිපට්ඨානයේ ධම්මානුපස්සනාවට අයිති වෙන භාවනාවක් තියෙනවා බොජ්ජංග ගැන. බොජ්ජංග පිළිබඳව කොටසක් තියෙනවා ධම්මානුපස්සනාවේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම කාරණයක්. දැන් ඔය කලින් කිව්ව නේද ඔය ආශ්‍රවයන් ගැන කොටසක්. අන්න ඒක හොඳට ඔළුවේ ඒක මතක තියාගන්න. ඒක මතක තියාගන්න හැමතිස්සෙම ඒක මතක තියාගන්න මේ දේශනාවත් එක්ක එකතු වෙන්නකො. මොකක්ද ආයි කියන්න ආශ්‍රවයන් ඡය කිරීම ගැන මා කියා දෙන්නේ දැනගන්න කෙනාටත් දැක ගන්න කෙනාටත් විතරයි. එහෙම නැතුව නොදන්න කෙනාට නොදකින්න කෙනාට නෙවෙයි. මහණෙනි කුමක් දැනගන්නා කුමක් දැක ගන්නා කෙනාගේද ආශ්‍රවයන් ඡය වෙන්නේ. යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් යන දෙක දැනගන්නා දැක ගන්නා කෙනාගේ තමයි ආශ්‍රව ඡේ වෙන්නේ. හට නොගත් ආශ්‍රවයන් පවා අයෝනිසෝ මනසිකාරය දෙන කෙනාට හට ගන්නවා. හටගෙන තියෙන ආශ්‍රවෙනුත් වර්ධනය වෙනවා. හැබැයි යෝනිසෝ මනසිකාරය දෙන කෙනාගේ නූපන් ආශ්‍රවයන් හටගන්නේ හටගෙන තියෙන ආශ්‍රවයන් පවා නැති වෙලා. දැන් යම් කෙනෙක්ට මාර්ගඵල අවබෝධ කරන්න බැරි වුණා නම් එතකොට කාරණය මොකද්ද? හේතුව මොකද්ද? යෝනිසෝ මනසිකාරය දන්නෙත් නෑ. අයෝනිසෝ මනසිකාරය දන්නෙත් නෑ. එතකොට ඒ අයෝනිසෝ මනසිකාරයත් යෝනිසෝ මනසිකාරයත් නොදන්න නිසා, ඒක නොදකින නිසා එතකොට යෝනිසෝ මනසිකාරය යෙදෙන්නේ නෑ. අයෝනිසෝ මනසිකාරය යෙදෙනවා. අයෝනිසෝ මනසිකාරය යෙදෙනකොට නූපන් ආශ්‍රව වැඩි වෙනවා. උපන් ආශ්‍රව වර්ධනය වෙනවා. දැන් ඕක නෙමෙයිද යම් කෙනෙක්ට මාර්ගඵල අවබෝධ කරගන්න බැරි වුණා නම්, සසරින් ගැලවෙන්න බැරි වුණා නම් ඒ කෙනාට උනේ ඕකමයි. වෙන කිසිම කාරණයක් නෙමෙයි. ඒ නිසා යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් කියන එක දැනගන්න ඕන, දැක ගන්න ඕන නිවන් අවබෝධ කරන කෙනාට. මේක දවසකට කරලා දවසකට අතහරින එකක් නෙමෙයි. අවුරුද්දක් කරලා ඊළඟ අවුරුද්දේ අතහරින එකක් නෙමෙයි. එක දිගට අඛණ්ඩව පරිපූර්ණ වශයෙන් කෙලෙස් ප්‍රහාණය වෙන තාක් එක දිගට කළ යුතු දෙයක්. එක දිගට කරන්න ඕන එකක්. බුදුරජාණන් වහන්සේ ඒ නිසා මේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන එක තෝර බේර ගන්න එක මේ අපි කල් තියා කරන්න ඕන වැඩ. මහණෙනි ඔන්න මේ භාවනාවක් ගැන බුදුරජාන් වහන්සේ මේ දේශනා කරනවා. මේ බොජ්ජංග ගැන. මහණෙනි
භික්ෂුව අවබෝධඥානයේ අංගයක් වශයෙන් බොජ්ජංග කියලා කියන්නේ භාගතුන් වහන්සේ ළඟට ඇවිදින් අහනවා බොජ්ජංග යනුවෙන් සද්ධර්මයේ වචනයක් සඳහන් වෙනවා. ස්වාමීනි භාගතුන් වහන්සේ බොජ්ජංග යන වචනේ භාවිතා කරන්නේ කුමන අර්ථයකින්ද? බොජ්ජංග භික්ෂුව මේ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය සඳහා ඒ අවබෝධ ඥානය ඇතිවීම පිණිස චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති කර ගැනීම පිණිස ඒ අවබෝධඥානයේ පිණිස උපකාර වන්නේය. යම් අංගයක් තියෙනවා ඒක චතුරාර්ය සත්‍ය ධර්මයට උපකාර පිණිස පවතිනවා. අන්නේ අර්ථයෙන් බොජ්ජංග කියලා දේශනා කරන්නේ. ඒ අර්ථයෙන් තමයි බොජ්ජංග කියලා කියන්නේ. එතකොට අවබෝධඥානයේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානයේ මනාව පිහිටි සිහිය මේ සති සම්බුද්ධංගයේ වඩන හැටි තමයි කියන්නේ. ඒ සති සම්බුද්ධංගයේ වඩන හැටි. අවබෝධඥානයේ අංගයක් වශයෙන් සතර සතිපට්ඨානයේ මනාව පිහිටි සිහිය තමාගේ ජීවිත පැවැත්ම තුල පවතින කල්හි ඒ කියන්නේ සති සම්බොජ්ජංගය තමන්ගේ ජීවිතය තුළ පවතින කල්හි සති සම්බොජ්ජංගය තමා තුළ මනාව පිහිටලා තියෙන බව දැනගන්නවා. මනාකොට දැනගන්නවා. ඒක තමයි දෙන්න මේ මාතෘකාව වශයෙන් මේ කියන්නේ. ඒතර සති සම්බොජ්ජංගයේ තමන්ගේ ජීවිතය තුළ පවතිනකොට සති සම්බොජ්ජංගයේ මන් තුළ පවතිනවා කියලා එයා දැනගන්නවා. එතකොට ඊළඟට සති සම්බොජ්ජංගය තමන්ගේ ජීවිතය තුළ නැතිව පවතින වෙලාවක නොපවතින කල්හි ඒ සති සම්බොජ්ජංගය තමාගේ ජීවිතය තුළ නැතයි කියලා දැනගන්නවා. තියෙන සති සම්බොජ්ජංගයේ තමන්ගේ ජීවිතය තුළ පවතිනකොට පවතින බව දැනගන්නවා. සති සම්බොජ්ජංගයේ තමන්ගේ ජීවිතය තුළ නොපවතින කල්ලි සති සම්බොජ්ජංගයේ මන් තුළ මේ වෙලාවේ නැහැ කියලා දැනගන්නවා. එතකොට සිහිය යම් වෙලාවක පවතිනවද ඒකත් දැනගන්නවා. සති සම්බොජ්ජංගයේ පවතිනවද කියලා දැනගන්නවා. නොපවතින කල්ලි ඒකත් දැනගන්නවා. එතකොට සිහිය පවතිනවා. මොකේද දැනගන්නේ? ඒ යෝනිසෝ මනසිකාරය. දැන් පේනවද අර යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය ගැන අපි මුලින් කතා කළේ. එතකොට මේ සති සම්බොජ්ජංගයේ Taman තුළ පවතින බා කියලා දැනගන්නවා. ඒ දැන ගැනීම යෝනිසෝ මනසිකාරය. දැන් සති සම්බොජ්ජංගය මේ වෙලාවේ නැහැ. එතකොට සිහිය නැහැ. එතකොට යෝනිසෝ මනසිකාරයක් ඒ වෙලාවේ පවත්වන්නේ නැහැ. හැබැයි ඒකත් දැනගන්නවා. දැන් සිහිය මන් තුල නැහැ. එතකොට අසිහියෙන් ඉන්න වෙලාවක තනිකර අයෝනිසෝ මනසිකාරය. එතකොට අයෝනිසෝ මනසිකාරයේ යෙදිලා ඉන්න වෙලාවක එකපාර දැනගන්නවා සති සම්බුද්ධ සිහිය මන් තුල නැහැ කියලා. ඒ දැනගන්නේ මං අයෝනිසෝ මනසිකාරය යෙදිලා ඉන්නවා කියලා දැනගන්නවා. එතකොට ඒක යෝනිසෝ මනසිකාරයේ නිසා තමයි මම අයෝනිසෝ මනසිකාරයේ හිටියා කියලා දැනගන්නේ. යෝනිසෝ මනසිකාරයට පැමිණිච්ච නිසා තමයි මං අයෝනිසෝ මනසිකාරයේ හිටියා කියලා දැනගන්නේ. ඒ කියන්නේ මම තමන් සිහියට පැමිණිච්ච තැන අසිහියෙන් හිටිය බව දැනගන්නවා. එතකොට යම් ආකාරයකින් හට නොගත්තා වූ අවබෝධඥානයේ අංගයක් වශයෙන් සිහිය පිහිටීම. ඒ කියන්නේ සති සම්බොජ්ජංගය
තමන් තුළ හටගන්නේ වේද? දැන් ඔන්න මුලින් තමන් තුළ පවතින බව දැනගන්නවා, නැති බව දැනගන්නවා. ඊළඟට ඔන්න හට නොගත්තා වූ සති සම්බොජ්ජංගය දැන් ඔන්න මන් තුළ මනාව පිහිටියා කියලා දැනගන්නවා. මේ යෝනිසෝ මනසිකාරයෙන්මයි. එතකොට දැන් සති සම්බොජ්ජංගය ඔන්න තමන් තුළ තියෙනවා. ඊට පස්සේ තමන් තුළ නැති බවක් දැනගන්නවා. නැති සති සම්බොජ්ජංගය තමන් තුළ දැන් මනාකොට හටගත්තා. ඔන්න දැන් තියෙනවා කියලා දැනගන්නවා. ඊළඟට ඒ සති සම්බොජ්ජංගය සමත විදර්ශනා වශයෙන් වඩනකොට තමන් තුළ ඒ සති සම්බොජ්ජංගයේ භාවනා වශයෙන් දියුණු වෙන බවත් තමන් දැනගන්නවා. ඔන්න ඕක මතක තියාගන්නක පොඩ්ඩක්. එතකොට ඕක තමයි ඔය සති සම්බොජ්ජංගයේ වඩන හැටි. සති සම්බොජ්ජංගයේ වඩන හැටි. ඔය කරුණු 4ක් ඔස්සේ සති සම්බොජ්ජංගයේ වඩන්න ඕන. කොහොමද සති සම්බොජ්ජංගයේ තමන්ගේ ජීවිතය තුළ පවතිනකොට මනාකොට තමන් දැනගන්න ඕන මේක මේ හරි සියුම් කාරණයක්. එතකොට තමන් තුළ මේ සති සම්බොජ්ජංගයේ පවතිනකොට සති සම්බොජ්ජංගයේ තමන් තුළ පවතින බව දැනගන්න ඕන. මේක අපිට මේ අහලා ඊළඟ මොහොතේ ප්‍රායෝගිකව පුරුදු කරන්න තියෙන එකක්. ඊළඟට සති සම්බොජ්ජංගයේ තමන්ගේ ජීවිතය තුළ නැද්ද? අන්න ඒකත් එයා මනාකොට දැනගන්නවා. නැති බවත්, තියෙන බවත් දැනගන්නවා, නැති බවත් දැනගන්නවා. ඊළඟට හට නොගත්තා වූ සති සම්බොජ්ජංගය හටගත්ත තමන් තුළ හටගන්නවද? අන්න ඒකත් එයා මනාකොට දැනගන්නවා. අර හටගත්ත සති සම්බොජ්ජංගය සමත විදර්ශනා වශයෙන් වඩනකොට අන්න ඒක ටික ටික වැඩෙන බව තමන් දැනගන්නවා. ඔන්න සති සම්බොජ්ජංගයේ වැඩෙන හැටි. ඊළඟට බුදුරජාන් වහන්සේගෙන් මෙහෙම දේශනාවක් තියෙනවා. දැන් ඔය සති සම්බොජ්ජංගයේ අපි අද එක බොජ්ජංගයක් හරියට කතා කරගමුකෝ ඒක වැඩෙන්නේ කොහොමද කියලා. මේ මහණෙනි හිමාල පර්වත රාජයා ඇසුරු කොට නාගයෝ මේ හිමවන්ත කියන සූත්‍ර දේශනාවේ බොජ්ජංග සංයුත්තේ මේ කාරණේ තියෙන්නේ. මහණෙනි හිමාල පර්වත රාජයා ඇසුරු කොට නාගයෝ කය වර්ධනය කරගනිති. බලය වැඩි කරගනිති. ඔව්හු එහි කය වඩා බලය වැඩි කොටගෙන කුඩා දියවලට බසිති. ඒ නාගයෝ ඔවුන්ගේ කය වර්ධනය කරගෙන බලය වැඩි කරගෙන කුඩා දියවලවල් වලට බහිනවා ඒගොල්ලෝ. කුඩා දියවලවල් වලට බැහැලා මහා දියවලවල් වලට බහිනවා. පිළිවෙලින් කුඩා දියවලෙන් මහා දියවලට එනවා. මහා දියවලට බැස කුඩා ගංගාවලට බසිති. මේ හිමාලයේ මේ නාගයෝ කරන වැඩක්. කුඩා ගංගාවලට බැස මහා ගංගාවලට බසිති. මහා ගංගාවලට බැස මහා සමුද්‍රය නම් වූ සාගරයට බසිති. අන්නේ වගේ මහණෙනි භික්ෂුවක් සීලය නිසා සීලයෙහි පිහිටා සප්ත බොජ්ජංගයන් වඩන්නේ සප්ත බොජ්ජංගයන් බහුල කරන්නේ බෝධිපාක්ෂික ධර්මයන් තුල මහත්සේ දියුණු වී විපුල බවට පත් වෙයි. කොච්චර ලස්සනද බලන්න මේ කාරණාව. අර නාගයෝ කය වර්ධනය කරගෙන මහා සාගරයට ඇවිල්ලා ඔහු බලවත් වෙනවා වගේ විශාලත්වයට පත් වෙනවා වගේ භික්ෂුවක් සීලය නිසා අර කුඩා දියවලකින් පටන් ගත්තා වගේ සීලය නිසා සීලෙහි පිහිටා සීලය නිසා සීලෙහි පිහිටලා සීලය බැහැර කරලා නෙමෙයි සීලෙහි පිහිටා සප්තබොජ්ජංගයන් වඩන්නේ සප්තබොජ්ජංගයන් බහුල කරන්නේ බෝධිපාක්ෂික ධර්මයන් තුල මහත්සේ දියුණු වී විපුල බවට පත් වේ. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි භික්ෂුවක් සීලය නිසා සීලේහි පිහිටා බෝධිපාක්ෂික ධර්මයන් තුල
මහත්සේ දියුණු වී විපුල බවට පත්වන ලෙසින්. හරි ලස්සනයි. මහණෙනි භික්ෂුවක් සීලේ නිසා සීලේහි පිහිටා බෝධිපාක්ෂික ධර්මයන් තුළ මහත්සේ දියුණු වී විපුල බවට පත්වන ලෙසින් සප්තබොජ්ජංගයන් දියුණු කරන්නේ සප්තබොජ්ජංගයන් බහුල ප්‍රගුණ කරන්නේ කෙසේද? ඔන්න ප්‍රශ්නේ අපේ. දැන් ප්‍රශ්නයක් තියෙනවනේ මේක බොජ්ජංග වඩන්නේ කොහොමද කියලා. අර මූලික ධම්මානුපස්සනාවේ ආයි මතක් කරගන්න ඒක. සති සම්බොජ්ජංගයේ තමන් තුළ පිහිටන වෙලාවේ තමන් තුළ සති සම්බොජ්ජංගයේ පවතිනවා කියලා දැනගන්නවා. සති සම්බොජ්ජංගයේ තමන් තුළ නැති වෙලාවේදී තමන් තුළ සති සම්බොජ්ජංගය නැහැ කියලා දැනගන්නවා. ඒ වගේම හට නොගත් සති සම්බොජ්ජංගයේ තමන් තුළ හටගත්ත වෙලාවේදී මන් තුළ හට නොගත් සති සම්බොජ්ජංගය දැන් හටගත්තා කියලා දැනගන්නවා. ඊළඟට අර හටගත් සති සම්බොජ්ජංගයේ සමත විදර්ශනා වශයෙන් වඩනකොට භාවනා වශයෙන් වඩනකොට තමන් තුළ මේ සති සම්බොජ්ජංගයේ ටික ටික දියුණු වෙන බවත් දැනගන්නවා. මතකයි මේ කාරණේ. එතකොට ඒ කාරණය තව ඒක අපිට තව හොඳට වඩන්න ඒක හොඳට ප්‍රගුණ කරන්න උපකාර පිණිස තමයි මෙන්න මේ කාරණා ටික කියන්නේ. එතකොට මේක වඩනකොට මේකට අදාළ වපසරිය මේක මෙහෙමයි වැඩෙන්නේ. මේකට අදාළ කරුණු මෙහෙමයි කියලා අපිට තේරුම් ගන්නකොට අපිට හරි ප්‍රණීතව මේක තේරුම් අරගෙන වඩන්න පුළුවන්. ඒකටයි මේ කරුණු ටික කියන්නේ. මහණෙනි භික්ෂුව සීලේ නිසා සීලේහි පිහිටා බෝධිපාක්ෂික ධර්මයන් තුල මහත්සේ දියුණු වී සීල මේ වචනයක් ගානේ වටිනවා. සීලේහි පිහිටා බෝධිපාක්ෂික ධර්මයන් තුල මහත්සේ දියුණු වී විපුල බවට පත්වන ලෙසින් කරන්න තියෙන එකනේ බෝධිපාක්ෂික ධර්ම ටික දියුණු කරගන්නනේ මේ අපි හැමදේම කරන්නේ. බෝධිපාක්ෂික ධර්මයන් තුළ මහත්සේ දියුණු වී විපුල බවට පත්වන ලෙසින් සප්තබොජ්ජංග ධර්මයන් දියුණු කරන්නේ සප්තබොජ්ජංගයන් බහුලව ප්‍රගුණ කරන්නේ කෙසේද? බුදුරජාන් වහන්සේ දේශනා කළා මහණෙනි ඔන්න භික්ෂුවක් ඉන්නවා. මේ භික්ෂුව කාය විවේකයෙන් යුක්ත චිත්ත විවේකයෙන් යුක්තව. එතකොට විවේක දෙකක් තියෙනවානේ. කාය විවේකයත් චිත්ත විවේකයත්. විරාගී සිතින් යුතුව. ඊළඟට අවිද්‍යාව නිරුද්ධ කරන සිතින් යුතුව. නිවනට නැඹුරු වූ සිතින් යුතුව සති සම්බොජ්ජංගේ දියුණු කරයි. දැන් ඔන්න තියෙනවා. එතකොට සති සම්බොජ්ජංගේ වඩන්නේ කොහොමද? කාය චිත්ත විවේකයේ තියෙන්න ඕන. විරාගී හිත තියෙන්න ඕන. අවිද්‍යාව නිරුද්ධ කරන හිත තියෙන්න ඕන. නිවනට නැඹුරු හිත තියෙන්න ඕන. ඔන්න ඔය කරුණුත් එක්කයි සති සම්බොජ්ජංගේ වැඩෙන්නේ. ඒතර අපි සති සම්බොජ්ජංගේ වඩන්න කියලා කාය චිත්ත විවේකී අතහැරලා විරාගී හිත අතහැරලා අකුසල් අවිද්‍යාව නිරුද්ධ කරන හිත අතහැරලා නිවනට නැඹුරු වෙච්ච හිත අතහැරලා කවදාවත් සති සම්බොජ්ජංගේ වැඩෙන්නේ නැහැ. එතකොට මේ සති සම්බොජ්ජංගේ වඩන්න නම් කාය චිත්ත විවේකී ඕන රාගයේ දුරු කරන අදහස ඕන විරාගය ඕන විරාගී හිත ඕන අවිද්‍යාව නිරුද්ධ කරන හිත ඕන නිවනට නැඹුරු වෙච්ච හිත ඕන. දැන් කායික විවේකී ඕන. කායික විවේකී ඕන ඒ කියන්නේ හුදකලා බව ඕන. බුදුරජාන් වහන්සේ මතකද දේශනා කළා අර මතකද අපි දවසක් කතා කළා මේ සීල සූත්‍රය. ඒ සීල සූත්‍රය කතා කරනකොට ඒ සීල සූත්‍රයේ මේ සංයුත්ත නිකායේම මේ බොජ්ජංග සංයුත්තේ තියෙන මේ සීල සූත්‍රයේ මහණෙනි යම් මේ භික්ෂු සීලයෙන් යුක්ත වෙද්ද සමාධියෙන් යුක්ත වෙද්ද ප්‍රඥාවෙන් යුක්ත වෙද්ද විමුක්තියෙන් යුක්ත වෙද්ද විමුක්ති ඥාන දර්ශනයෙන් යුක්ත වෙද්ද මහණෙනි
ඕන අහගන්නකො හරි ලස්සනයි. යම්මේහි භික්ෂූහු සීලයෙන් යුක්ත වෙද්ද සමාධියෙන් යුක්ත වෙද්ද ප්‍රඥාවෙන් යුක්ත වෙද්ද විමුක්තියෙන් යුක්ත වෙද්ද විමුක්ති ඥාන දර්ශනයෙන් යුක්ත වෙද්ද මහණෙනි ඒ භික්ෂූන්ගේ දැකීම පවා බොහෝ උපකාරයයි මම කියමි. දැකීම පවා බොහෝ උපකාරයයි කියමි. මහණෙනි ඒ භික්ෂූන්ට සවන් දීම පවා බොහෝ උපකාරයයි මම කියමි. මහණෙනි ඒ භික්ෂූන් වෙත එළඹීම පවා බොහෝ උපකාරයයි මම කියමි. මහණෙනි ඒ භික්ෂූන් ඇසුරු කිරීම පවා බොහෝ උපකාරයයි මම කියමි. මහණෙනි ඒ භික්ෂූන් පිළිබඳව සිහි කිරීම පවා බොහෝ උපකාරයයි මම කියමි. මහණෙනි ඒ භික්ෂූන් අනුව පැවිදි වීම පවා බොහෝ උපකාරයයි මම කියමි. ඒ මක්නිසාදයත් මහණෙනි එබඳු වූ භික්ෂූන්ගෙන් ධර්මය අසා ඔන්න බලන්න ඊළඟ කාරණේ එබඳු වූ භික්ෂූන්ගෙන් ධර්මය අසා කාය විවේකේනුත් චිත්ත විවේකේනුත් යන මේ දෙවදෑරුම් විවේකයෙන් යුතු වසන නිසාය. දැක්කද ඒ රහතන් වහන්සේලාගේ ධර්මය අහලා එයාට ඒ රහතන් වහන්සේලාව ඇසුරු කරලා ඒ රහතන් වහන්සේලාව සේවනය කරලා භජනය කරලා වෙනදී මොකද්ද කාය විවේකයටත් චිත්ත විවේකයටත් නැඹුරු වෙනවා. එතකොට මේ කාය විවේකයටත් චිත්ත විවේකයටත් ඒ රහතන් වහන්සේලාගේ ඇසුර නිසා කාය විවේකයටත් චිත්ත විවේකයටත් නැඹුරු වීමම තමයි බොජ්ජංග වැඩෙන්න මුල. ඒ බොජ්ජංග වැඩෙන්න මුල ඒ දැන් බලන්න මේ ආය අහන්න යම් මේ භික්ෂූහු සීලයෙන් යුක්ත වෙද්ද සමාධියෙන් යුක්ත වෙද්ද ප්‍රඥාවෙන් යුක්ත වෙද්ද විමුක්තියෙන් යුක්ත වෙද්ද විමුක්ති ඥාන දර්ශනයෙන් යුක්ත වෙද්ද ඒ භික්ෂූන්ගේ දැකීම පවා බොහෝ උපකාරයෙන්ම කියමි. එතකොට මේ දැකීම බොහෝ උපකාර වෙන්නේ කාය විවේකයටත් චිත්ත විවේකයටත්. මහණී මේ භික්ෂූන්ට සවන් දීම පවා බොහෝ උපකාරයෙන්ම කියමි. ඒ සවන් දීම උපකාර වෙන්නේ කාය විවේකයටත් චිත්ත විවේකයටත්. මහණනි ඒ භික්ෂූන් වෙත එළඹීම පවා බොහෝ උපකාරයයි මම කියමි. ඇයි රහතන් වහන්සේලා වෙත එළඹුණාම ඒ උන්වහන්සේලාගේ ඒ සිනිඳු මේකන් දිය දහරාව වගේ ඒ සිනිඳු තෙල් දහරාවක් වගේ ඒ උන්වහන්සේලාගේ ඉරියව් පැවැත්ම ඒ දකිනකොට පහදින්නේ නැද්ද? පහදිනවා. එතකොට ඒ භික්ෂූන්ට සමන් දෙනවා. දෙතිස් කතා අහන්න හම්බෙනවද නැහැ? එතකොට ඒ රහතන් වහන්සේලාගෙන් අහන්න හම්බෙන්නේ දස කතාව. ඒ දස කතාව අහනකොට හුදෙකලා විවේකයේ ගැන කතා තියෙනවනේ. පිරිස සමග නොයැලීමේ කතාව තියෙනවා. සීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා. ඒතර මේවා ඇහෙනකොට ඒ භික්ෂූන්ට සවන් දෙනකොට නුවණ ඇති කෙනා, යෝනිසු මනසිකාරයේ යෙදෙන කෙනා කාය චිත්ත විවේකීට නැඹුරු වෙනවා කියන එක අහන්න දෙයක් නෙවෙයි. එතකොට ඒ භික්ෂූන් වෙත එළඹීම පවා බොහෝ උපකාරයයි මම කියමි. එහෙනම් ඒ භික්ෂූන් වෙත එළඹුණාම අනුග්‍රහ ලබන්නේ දස කතාවෙන් නම් ඒ දස කතාවෙන් අනුග්‍රහ ලබන කෙනා කාය විවේකයටත් චිත්ත විවේකයටත් නැඹුරු වෙනවා. ඒතර බලන්න බොජ්ජංග වැඩෙන්න මුල කාය චිත්ත විවේකය. එතකොට භික්ෂූන් වෙත එළඹීම පවා බොහෝ උපකාරයයි මම කියමි. මේ රහතන් වහන්සේලා ගැන මේ කියන්නේ. එතකොට ඒ භික්ෂූන් ඇසුරු කිරීම පවා බොහෝ උපකාරයයි මම කියමි. එහෙනම් මේ භික්ෂූන් ඇසුරු කරනවා කියලා කියන්නේ ධර්මයෙන් ලබන ඇසුර. ඒ ධර්මයෙන් ලබන අනුග්‍රහයයි ඇසුර කියලා කියන්නේ. එහෙනම් මේ ධර්මයෙන් අනුග්‍රහ ලබනකොට ඒ ඇසුර ලබනකොට ඒ කෙලෙස් නැසූ මුනිවරුන්ගේ කෙලෙස් නැසන ප්‍රතිපදාවට පිළිපන්න ශ්‍රාවකයන්ගේ අනුග්‍රහය ලබනකොට ඒ කෙලෙස් නැසීම පිණිසමයි. එහෙනම් මේ කෙලෙස් නැසීම පිණිස යම් වචනයක් හසුරවනකොට ඒ කාය චිත්ත විවේකී පිණිසමයි. ඒ භික්ෂූන් ඇසුර කිරීම පවා බොහෝ උපකාරයයි මම කියමි. ඒ භික්ෂූන් පිළිබඳව සිහි කිරීම පවා බොහෝ උපකාරයයි මම කියමි. රහතන් දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේව දැන් සිහි කරන්න. ඒ මොග්ගල්ලාන මහරහතන් වහන්සේව සිහි කරන්න දැන්. මහා කස්සප මහරහතන් වහන්සේ සිහි කරන්න දැන්.
අනුරුද්ධ මහරහතන් වහන්සේව සිහි කරන්න දැන්. අඟුලිමාල මහරහතන් වහන්සේව සිහි කරන්න දැන් මොකද වෙන්නේ? කෙලෙස් ඇවිස්සෙනවද? කෙලෙස් සංසිඳනවද? කොච්චර විවේකයක් ලැබෙනවද? කොච්චර හිතට සතුටක් එනවද? මේ නිදහසේ ඒ උන්වහන්සේලා සිහි කරනකොට දැක්කද? කාය විවේකී, චිත්ත විවේකී එන හැටි ඒ සිහි කිරීම පවා බොහෝ උපකාරයි නේද එහෙනම්? එතකොට සිහි කිරීමත් බොහෝ උපකාර නම් එවැනි මහෝත්තමයන් වහන්සේලා කෙලෙස් නැසූ මුනිවරුන් ළඟ පැවිදි වීම පවා බොහෝ උපකාරයයි කියමි. එහෙම දේශනා කළ භාග්‍යතුන් වහන්සේ වදාලා ඒ මොකද ඒ මහණනි ඇයි එච්චර උපකාරයයි කියන්නේ? ඒ බඳු භික්ෂූන්ගෙන් ධර්මය අසා කාය විවේකේනුත් චිත්ත විවේකේනුත් යන මේ දෙවදෑරුම් විවේකයෙන් යුතුව වසන නිසාය. දැක්කද? ඒ රහතන් වහන්සේලාගේ ඇසුර නිසා වෙන දේ කාය විවේකයත් චිත්ත විවේකයත් සහිතව වසනවා, වාසය කරනවා. ඒ කාය චිත්ත විවේකයට නැඹුරු වෙනවා, පුරුදු වෙනවා, හුරු වෙනවා. එතකොට ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කළා අන්න ඒ කාය චිත්ත විවේකයෙන් යුතුව ඒ හුදකලාවෙහි වසමින් ඒ ධර්මයේ සිහි කරයි, නැවත නැවත විතර්ක කරයි. මහණෙනි යම් කලෙක භික්ෂුවක් එසේ හුදකලාවෙහි වසමින් ඒ ධර්මයේ සිහි කරයිද, අනුවිතර්ක කරයිද, එකල භික්ෂුව විසින් සති සම්බොජ්ජංගේ පටන් ගන්නා ලද්දේ වෙයි. අන්න දැක්කද? කාය චිත්ත විවේකයත් එක්ක සති සම්බොජ්ජංගේ වැඩෙන හැටි. ඔන්න භාගතුන ඔන්න ආයෙන්ද අර හිමවන්ත සූත්‍රයට. ඒතකොට ඒ දේශනාවේ භාගතුන් වහන්සේ වදාලා දැන් අර ඒ කාරණාව කිව්වේ අර සීල සූත්‍රයෙන්. දැන් මේ ඒ හිමවන්ත සූත්‍රයෙන් මෙන්න මේ කාරණාව ආයෙ ඔන්න ගන්නකො. මහණෙනි මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතුව අන්න දැක්කද ඉස්සලා කියපු කාය චිත්ත විවේකේ. කාය චිත්ත විවේකයෙන් යුතුව එතකොට බොජ්ජංග වඩන්ඩ කැමති ශ්‍රාවකයා අර කාය චිත්ත විවේකය පුරුදු කරන්න ඕන. එතකොට කාය චිත්ත විවේකය පුරුදු කරන්න අපි වැඩ කටයුතු බහුල අය නොවෙන්න ඕන. අවශ්‍යතා අඩු වෙන්න ඕන. අවශ්‍යතාව වැඩි වෙච්ච ගමන් අර කාය විවේකයේ නෑ, චිත්ත විවේකයේ හොයන්නවත් නෑ ඊට පස්සේ. මොකද අපි හරි අමාරු වෙන්නේ මේ සිහි පිහිටෝ යන්නේ. ඒක ලේසි වැඩක් නෙමෙයිනේ. එතකොට දැන් ඒ සති සම්බොජ්ජංගයෙන් මේ බොජ්ජංග ටික වැඩෙන්න පටන් ගන්නනේ. එතකොට සති සම්බොජ්ජංගයේ වඩන්ඩ එයාට මුලින්ම ඕන කාය චිත්ත විවේකය. ඊළඟට විරාගී හිත, රාගය දුරු කරන හිත ඕන. රාගය දුරු කරන හිත නැතුව, ඒ කියන්නේ රාගය දුරු කරන හිත නැතුව බොජ්ජංග වඩන්න බෑ. ඇයි? බුදුරජ මේක මම කියන එකක් නෙවෙයි. බුද්ධ දේශනාවේ මේ හිමවන්ත සූත්‍රයේ බොජ්ජංග සංයුත්තේ පබ්බත වර්ගයේ තියෙන්නේ කොහොමද? භික්ෂුව කායචිත්ත විවේකයෙන් යුතුව, විරාගී සිතින් යුතුව, අවිද්‍යාව නිරුද්ධ කරන සිතින් යුතුව, නිවනට නැඹුරු වූ සිතින් යුතුව සති සම්බොජ්ජංගය දියුණු කරයි. ඒතර සති සම්බොජ්ජංගය දියුණු කරන්ඩ කායචිත්ත විවේකයේ විරාගී හිත, අවිද්‍යාව නිරුද්ධ කරන හිත, නිවනට නැඹුරු හිත ඕන සති සම්බොජ්ජංගේ වැඩෙන්න. එතකොට දැන් ඔය කායචිත්ත විවේකී ගැන කිව්වනේ. එතකොට ඔන්න බලන්න මේ දැන් ওই විරාගී හිතක් ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නේද? ඒ කියන්නේ විරාගී හිත කියලා කියන්නේ මේ රාගයට හිත මේ නොයන ස්වභාවය, රාගයෙන් හිත ගැලවෙන ස්වභාවය. එතකොට මේ කාමයට හිත මේ ඇදිලා කාමයෙන් මුසපත් නොවන ස්වභාවය. එතකොට දැන් සති සම්බොජ්ජංගය වඩනවායි කියලා මේ අපි මේ එකපාරම ගිහිල්ලා මේ වාඩි වෙලා කරන්න හදනවාට වඩා අපිට මේකට හදන්න තියෙන ලොකු වටපිටාවක්. ඒ කියන්නේ දැන් සති සම්බොජ්ජංගේ වැඩෙන්න කාය චිත්ත විවේකය ඕන. ඊළඟට විරාගී හිත ඕන. අවිද්‍යාව නිරුද්ධ කරන ස්වභාවයක් තියෙන්න ඕන. ඊළඟට නිවනට නැඹුරු වෙච්ච හිත තියෙන්න ඕන. දැන් මේ කියන්න හදන්නේ අන්නේ කරුණ දෙක සිද්ධ කරගන්න. ඒ කියන්නේ රාගය දුරු කරන ස්වභාවය, අවිද්‍යාව නිරුද්ධ කරන ස්වභාවය සහ නිවනට නැඹුරු වෙන ස්වභාවය කොහොමද ඇති කරගන්නේ කියලා.
ඒකට අපිට දැන් රාගය දුරු කරන්න නම් රාගය නිසා මේ අපි රාගය නිසා යම්තාක් දුක් විඳිනවද? අන්නේ රාගය ඒ කාමයේ නිසා අපිටම කාමය ගැන කතා කරමුකෝ. මේ කාමය නිසා අපි විඳින දුක නිතර නිතර සිහි කරනකොට මේ කාමයන්ගේ ආදීනව සිහි කරනකොට අර කාමයන්ට හිත යන්නේ. දැන් බලන්න මේ කාමයන්ට හිත ගිහිල්ලාම නේද මේ ඔක්කොම දුක් ටික විඳින්නේ නේ? කාමයෙන් සතුටු වෙවි ඉන්නවා එතනත් නීවරණයක්. ඒ සතුටු වෙවි ඉන්න ඒ කාමයේ නොලැබිච්ච ගමන් ඒකට ගැටෙනවා. ඒකත් නීවරණයක්. බලන්නකෝ මේ කාමයේ ඇති නැති බව නිසා කොච්චර අකුසල් රැස් වෙනවද කියලා. කාමයේ ඇති නැති බව එක්ක කොච්චර අවිද්‍යාව පෝෂණය වෙනවද? කාමයේ ඇති නැති බවත් එක්ක නීවරණ කොච්චර බලවත් වෙනවද? එතකොට එහෙනම් ඒ කාමය ඒ රාගයට හිත යන ස්වභාවය ටික දුරු කරන්න වටපිටාව සකස් කර ගන්නකොට අර විරාගයට පත්වන ස්වභාවය තමයි දියුණු වෙන්නේ. ඔන්න බුදුරජාන් වහන්සේ දේශනා කළා මෙන්න මෙහෙම කාරණයක්. කුසගින්න නිසාම දුර්වල වෙලා ඉන්න බල්ලෙක් ඉන්නවා. බඩගින්නෙන් ඉන්න බල්ලෙක් ඉන්නවා. එයා මේ ගවයන් මරණ තැනකට පැමිණෙනවා. මේ හොඳට අහගන්නකො මේක. එතකොට අර ගවයන් මරණ කෙනා හරි එතන ඉන්න කවුරු අතවැසියෙක් හරි ගෝලයෙක් හරි අර මස් ටික හොඳටම අයින් කරපු මේ මස් චුට්ටක්වත් නැහැ. මස් ටික හොඳටම අයින් කරපු අපි හිතමුකෝ ඇට කැබැල්ලක් අස්තියක් අර මේ පොඩි අර බල්ලට දෙනවා. එතකොට මේ බල්ලා මොකද කරන්නේ? අර කටින් අරගෙන ගිහිල්ලා පැත්තකට හපනවා. දැන් අරයට වඩා ලොකුයි. දැන් ගිලින්න බෑ. එතකොට අර මේ බල්ලා අර ලේ තැවරිච්ච ඇට කැබැල්ල ලෙව කමින් හප ඉන්නවා. බඩ පුරව ගන්න කියලා හිතාගෙන. භාග්‍යතුන් වහන්සේ අහනවා අසවදාලා අර ඒ බල්ලට අර ඇට කැබැල්ල කකා ලෙව කකා ඉන්න බල්ලගේ මේ කුසගින්න දුර්වල බව නැති වෙලා යනවද? නැති වෙලා යන්නේ නැහනේ. මහණෙනි ඒකට හේතුව කුමක්ද? ස්වාමීනි භාගතුන් වහන්සේ ඒ ඇට කැබැල්ල මස් ඉවත් කළ එකක්. මේ ලේ තැවරිච්ච පොඩි මේ ලේ පොඩ්ඩක් ලේ ගෑවිච්ච මස් කට්ටක්. ඒ හේතුවෙන් මේ බල්ලා තවත් කලන්ත වෙලා වෙහෙසටපත් වීම විතරමයි මේ බල්ලට උරුම වෙන්නේ. මේක මේ පොතලිය ගෘහපතියට කියන්නේ භාගතුන් දේශනා කරන්නේ. ගෘහපතිය ආර්ය ශ්‍රාවකයා නුවණින් කල්පනා කරන්නෙත් ওই ආකාරයටමයි. ඒ කියන්නේ කාමයන් ගැන භාග්‍යතුන් වහන්සේ වදාරන ලද්දේ ඇට කැබැල්ලක් උපමා කරලයි. කාමයන් කියන්නේ දැන් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මේ අරමුණු නිසා හිතේ හටගන්න කැමැත්ත. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මේ අරමුණු නිසා හිතේ හටගන්න යම් කැමැත්තක් තියෙනවද? අන්න ඒකට තමයි කාමය කියලා කියන්නේ. එතකොට කාමය බහුල වශයෙන් සේවනය කරන කාමය නිතර ඇසුරු කරන කෙනෙක් මට කියන්න විරාගයටපත් වෙයිද? විරාගයටපත් වෙන්න යාට අවස්ථාවක් තියෙනවද? එතකොට කාමයන් නිතර සේවනය කර ඉන්න කෙනෙක්ට විරාගයටපත් වෙන්න අවස්ථාවක් නැති වෙනකොට අර සති සම්පොඥංගේ වැඩේද? සති සම්පොඥංගේ වඩන්න යාට අවස්ථාව නැහැ. ඇයි? කාය චිත්ත විවේකයේත් එක්ක විරාගයටපත් වෙන විරාගයට නැඹුරු වෙච්ච හිතක් ඕන. එහෙනම් කාමයන් සේවනය කරන කෙනෙක්ට විරාගයට නැඹුරු වෙච්ච හිතක් උපද්දව ගන්න බෑ. එහෙනම් විරාගයටපත් වෙන හිතක් උපද්දව ගන්න නම් ඒ රාගයේ ඇතිවන අරමුණු කෙරෙහි රාගයේ ඇති නොවන විදිහට දකින්න කැමැත්තක් උපදව ගන්න ඕන.
කියන කාමයට වසඟ වෙන ස්වභාවය දුරු කරගන්න ඕන. ඒ කාමයට බර වෙන ස්වභාවය අතහැර ගන්න ඕන. කාමයේ තුල ගිලෙන ස්වභාවයෙන් මිදෙන්න ඕන. එහෙනම් ඒකට කාමයන්ගේ ආදීනව සිහි කරන්න ඕන. එහෙනම් මේ කාමයන්ගේ ආදීනව සිහි කරන එක බොජ්ජංග වඩන්න උපකාර වෙන එකක්. එහෙනම් මේ කාමයන්ගේ ආදීනව සිහි කරන එක ඒක අතහැරලා බෑ. මේක අතහැරලා බෑ. භාග්‍යතුන් වහන්සේ වදාළේ ඇට කැබැල්ලක් උපමා කරලයි කාමයන් ගැන බොහෝ දුක් තියෙනවා කියලා, බොහෝ පීඩා තියෙනවා කියලා. කාමයන් තුල බොහෝ ආදීනව තියෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. මේ ආකාරයෙන් මේ කාමයන් ගැන මේ විදිහට කල්පනා කරනකොට හිත විරාගයටපත් වෙනවා. එතකොට දැන් ওই විදිහට කාමයන් ගැන අපි හිතමු අපි මොකක් හරි ස්ත්‍රියකගේ හිතේ රාගය ඇති කරවන්න පුළුවන් රූපයක් හෝ පුරුෂයෙකුගේ හිතේ ඇති කර රාගය ඇති කරවන්න පුළුවන් රූපයක් හෝ දකිනවා. ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් දකිනවා. එතකොට ඒ අපි හිතමුකෝ ඒ රූපේ දැක්කට පස්සේ හිතේ රාගයක් හට ගන්නවනේ. ඒ රූපේ දැක්කට පස්සේ හිතේ රාගයක් හට ගන්නවා නම් ඇත්තටම මේ ඒ රූපයේ තුල ඇත්තටම තිබ්බද මේ රාගය හට ගන්න ස්වභාවයක්? රූපේ තියෙනද මේ කියන්නේ කාමය දැන් කාමය අවිස්සෙනවා. එතකොට දැන් අපි හිතමු රූපය ගත්තොත් ඒකේ තියෙන මොනවද? කෙස්, ලොම්, නිය, දත්, සම්නේ. එතකොට මේ රූපයේ කෙස්, ලොම්, නිය, දත් සම් වශයෙන් කොටස් 32කට වෙන් කරලා බලනකොට උපදින්නේ පිළිකුලක්ද රාගයක්ද? පිළිකුලක් උපදින්නේ. එතකොට මේ ඒ විදිහට රූපේ දකිනකොට කොටස් වශයෙන් වෙන් කරලා 32කට වෙන් කරලා රූපේ දකිනකොට එතකොට දැන් අර කුණප කොටස් 32 වෙන් කරලා බලනකොට පිළිකුලක් උපදින්නේ. හැබැයි සමස්තයක් වශයෙන් දකිනකොට වෙන් කරලා බලන්නේ නැතුව දකිනකොට රාගය නේද උපදින්නේ. එතකොට එකම රූපය එක විදිහකට බලනකොට රාගය උපදිනවා, තව විදිහකට බලනකොට පිළිකුල උපදිනවා. ඇත්තම ස්වභාවයේ රාගය කියන්නේ ඇත්ත ස්වභාවයේ අර රූපේ පිළිකුල් සහගත බවමයි නේද? එතකොට පිළිකුල් සහගත බව නිතර සිහි කරනකොට අර රූපය කියන්නේ මේක මේ අසුබ්බ දෙයක්. අසුබ්බ දෙයක් කියන වැටහීම එයාට උපදිනව නේද? අසුබ දෙයක් කියන වැටහීම එයාට උපදිනකොට ඒක අර රූපය සම්බන්ධයෙන් තියෙන අනවබෝධය දුරු වීම නේද? ඒ කියන්නේ මේ රූපය අසුබයි කියලා නුවණින් විමසනකොට ඒ රූපය සම්බන්ධයෙන් තියෙන අනවබෝධය දුරු වෙනව නේද? ඒ අනවබෝධයට මොකද්ද කියන්නේ? අවිද්‍යාවනේ. අවිද්‍යාවනේ. එතකොට බලන්න බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ කාය චිත්ත විවේකයෙන් යුතුව විරාගී සිතින් යුතුව අවිද්‍යාව නිරුද්ධ කරන සිතින් යුතුව. දැක්කද? අවිද්‍යාව නිරුද්ධ කරන සිතින් යුතුව. එතකොට රූපය කියන්නේ මේ කාමය කියලා කියන්නේ මේ ඇට කැබැල්ලක් වගේ කියලා සිහි කරනකොට අර කාමයේ සම්බන්ධයෙන් තියෙන අවිද්‍යාව නිරුද්ධ වෙන පටන් ගන්නව නේද? එතකොට මේ කාමයේ සම්බන්ධයෙන් තියෙන අවිද්‍යාව නිරුද්ධ වෙනවා. අන්නේ අවිද්‍යාව නිරුද්ධ වෙන ස්වභාවය සති සම්බොජ්ජංගේ වඩන්න ඕන. ඒ අවිද්‍යාව නිරුද්ධ වෙන ස්වභාවය සති සම්බොජ්ජංගේ වඩන්න ඕන. ඒ ස්වභාවය. එතකොට ඊළඟ කාරණේ දැන් මේ විදිහට අපි හිතමුකෝ රූපේ අසුබයි කියලා එයා සිහි කරනවා. රූපේ අසුබයි කියලා සිහි කර ඉන්නකොට මෙයාට අර රූපය පිළිබඳව අර අනවබෝධය ටික දුරු වෙනවා. එතකොට එයා කල්පනා කරන කොහේ රූපයක් බැලුවත් මේ ස්වභාවයමයි. මේ කුණප කොටස් 32මයි කියලා කොහේ ගියත් කොතන අල්ලගත්තත් මේ අතීතයේ හෝ වේවා අනාගතයේ හෝ වේවා වර්තමානයේ හෝ වේවා ආධ්‍යාත්ම හෝ වේවා බාහිර හෝ වේවා ගොරෝසු හෝ වේවා සියුම් හෝ වේවා හීන හෝ වේවා
ප්‍රණීත හෝ වේවා, දුර හෝ වේවා, ළඟ හෝ වේවා, කොහේ රූපයක් තිබ්බත් මේ රූපයේ ස්වභාවය පිළිකුල් සහගතමයි කියලා එයා කල්පනා කරනකොට එයාට කොහේ රූපයක් ඇල්ලුවත් මේ පිළිකුල් ස්වභාවයම නේද? මේ අනිත්‍ය ස්වභාවය නේද? මේ දුක් ස්වභාවයමයි නේද? මේ අනාත්ම ස්වභාවයමයි නේද අහුවෙන්නේ? එහෙනම් එයා කොහේ හරි රූපයක් අල්ලන්න කැමතිද මේ විදිහට අවබෝධය ටික ටික දියුණු වෙනකොට? නිරේ රූපයක් අල්ලන්න කැමති වෙයිද? නැහැ. තිරිසන් ලෝකේ රූපය අල්ලන්න කැමති වෙන්නේ නැහැ. පෙරේත ලෝකේ රූපය අල්ලන්න කැමති වෙන්නේ නැහැ. මනුස්ස ලෝකේ රූපය අල්ලන්න කැමති වෙන්නේ නැහැ. ඊළඟට දිව්‍ය ලෝකේ රූපය අල්ලන්න කැමති නැහැ. බ්‍රහ්ම ලෝකේ උපදින්න කැමති නැහැ. අසඤ්ඤ සත්ත්ව ඒ තලවල උපදින්න කැමති නැහැ. කොහේවත් උපදින්න කැමති නැහැ. ඇයි කොහේ ගියත් මේක අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන අවබෝධය ඇති වෙලා මොකද අවිද්‍යාව ටික ටික දුර වෙනකොට එයාට කොහේවත් උපතකට කැමති වෙන්නේ නැහැ. නේ? මේ රූපේ ටික ටික වැටහෙනකොට කොහේවත් උපතකට කැමති වෙන්නේ නැති වෙනකොට මෙයාගේ හිත නැඹුරු වෙන්න තියෙන එකම එක තැනයි. කොහෙටද? නිවනට. එතකොට මේ විදිහට ධර්මයේ සිහි කිරීම හිත නිවනට නැඹුරු වෙන්න උපකාර වෙනවා. මේ විදිහට ධර්මයේ ටික ටික සිහි කරන්න පුරුදු වෙනකොට හිත නිවනට නැඹුරු වෙනවා. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතුව විරාගී සිතින් යුතුව අකුසල් නිරුද්ධ කර අවිද්‍යාව නිරුද්ධ කරන සිතින් යුතුව නිවනට නැඹුරු වූ සිතින් යුතුව සති සම්බොජ්ජංගේ දියුණු කරයි. එතකොට සති සම්බොජ්ජංගේ වැඩෙන්න කොච්චර වටපිටාවක් අපිට සකස් වෙන්න ඕනද නේ? කොච්චර වටපිටාවක් අපිට සකස් වෙන්න ඕනද? එතකොට කාමයන් කෙරෙහි අර මේක හරියට උපකාර වෙන එකක්. ප්‍රබලව උපකාර වෙන එකක් මේ බොජ්ජංග වැඩෙන්න ධර්මයේ තුල වේගයෙන් ඉස්සරහට යන්න ප්‍රබලව උපකාර වෙන එකක් තමයි මේ කාමයන්ගේ ආදීනව සිහි කරන එක. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කළා කාමයන්ගේ ආදීනව මෙන්න මෙහෙමත් සිහි කරන්න කියලා. ගිජුලිහිනියේ උකුස්සේ ලිහිනියේ මස්ස දැල්ලක් අරගෙන අහසේ පියාඹනවා. එතකොට අනිත් ගිජුලිහිනියෝ උකුස්සෝ ලිහිනියෝ අර සතාව ලුහු බඳිමින් කොටනවා. ඒ කොටන්නේ මේ මස්ස දැල්ල එයාලව අත්තරවන්න. එතකොට මහණෙනි ඔබ මොකද්ද හිතන්නේ? ඒ ගිජුලිහිනියා හරි ඒ උකුස්සා හරි ඒ ලිහිනියා හරි මස්ස දැල්ල ඉක්මනින් මතහැරියේ නැත්නම් ඒ හේතුවෙන් ඒ සතා මරණයට හෝ මාරාන්තික දුකටපත් වෙනව නේද? එහෙමයි ස්වාමීනි. එතකොට දැන් මෙයා මේ ගිජුලිහිනියා හරි උකුස්සා හරි ලිහිනියා හරි මස් වැදලා අරගෙන අහසේ පියාඹන්නේ මේ එයාගේ කුසගින්න නිවා ගන්න. ඉතින් අවශ්‍යතාවයකටමයි යන්නේ. හැබැයි අනිත් ගිජුලිහිනියෝ අනිත් උකුස්සෝ අනිත් ලිහිනියෝ පන්න කොටන්න පටන් ගන්නවා. එහෙනම් අර අවශ්‍ය දෙයක්මයි. හැබැයි ජීවිතේ බේරගන්න අතහරින්න ඕන. අපි ජීවිතේ මේක ඕනා කියලා කොච්චර දේවල් අල්ලගත්තද? එතකොට අර ආදීනව සිහි කරන්න තියෙන දේම අල්ල ගන්නවා තදට. එතකොට ගිජුලිහිනියා තමන්ගේ ජීවිත උකුස්ස හරි ලිහිනියා හරි තමන්ගේ ජීවිතේ බේරගන්න කොච්චර උවමනාවක් තිබ්බත් අර කතහරින්න ඕන. බුදුරජාන් වහන්සේ වදාළේ මේ කාමයන් කියලා කියන්නේ මස් ඇදල්ලක් වගේ. ඒ කියන්නේ ඒක අල්ලන් ඉන්න තා අනිත් අය කොටනවා. දැන් හිතන්න ඇහෙන් රූපයක් බලනවා. ඇහෙන් රූපයක් බලනකොට අපිට හිතෙනවද මේ ගිජුලිහිනිය කොටන මේ මස් ඇදල්ලක් අරගෙන අපිට මේ කොටනවා වගේ වැඩක් කියලා හිතෙන්නේ නැහනේ. එහෙම හිතුණා නම් ඒක අතහරිනවනේ. එහෙම ඒ රූපේ අතහරිනකොට ඒ රූපේ ආදීනව දැකලාමයි අතහරින්නේ. අන්න විරාගයටපත් වෙනවා. ඒ රූපේ අතහරිනකොට ඒ රූපය ගැන වැටහීමක් ඇතුවයි අතහරින්නේ. අන්න අවිද්‍යාව නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. එහෙනම් ඒ අවිද්‍යාව නිරුද්ධ වෙන්න කාමයන්ගේ ආදීනව දකින්න විරාගයටපත් වෙන්න
අවිද්‍යාව නිරුද්ධ වෙන්න හිත නිවනට මිස මොකට නැඹුරු වෙන්නද? අන්න එහෙම වෙලාවක අන්න එහෙම පුරුදු කරන කෙනෙක්ගේ හිත හොඳට සුදුසුයි සති සම්බොජ්ජංගේ වැඩෙන්න. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කළා දැන් මේවා සිහි කරන්න. මේ පෝතලී සූත්‍රය හොඳට බලන්න, අහන්න. ඒක තියෙනවා. මේ කාමයන්ගේ ආදීනව සිහි කරන හැටි. එතන මම මේ පෝතලී සූත්‍රයේ මේ කරුණු ටික කියන්න හේතුනේ අර විරාගයටපත් වෙන ස්වභාවය ඇති කරගන්නේ කොහොමද? බොජ්ජංග වඩන්න. ඊළඟට අවිද්‍යාව නිරුද්ධ වෙන ස්වභාවය කොහොමද මේවත් එක වැඩෙන්නේ? එහෙව් හිතක් නිවනට නැඹුරු වෙන්නේ කොහොමද කියන්නයි මේ කාරණා ටික කියන්නේ. එතකොට මේ පුරුෂයෙක් ගිනි ඇවිලී ගිය තනහුලක් අරගෙන හුලගෙන දිශාවට යනවා. හුලගෙන්නේ තමන්ගේ මූණ පැත්තට. තමන් යන්නේ හුලගෙන පැත්තට. හැබැයි හුලුවත් අතේ. එතකොට අර පුරුෂයා අර තනහුල අර ඒ හුලුවත් අල්ලගෙන යනකොට යාව අර හුලම් පාර තමන්ගේ මූණ පැත්තට එනකොට අර ගිනි දැල් තමන්ගේ මූණට ඇවිල්ලා වදිනවා. කවදාවත් හුලුවත්තක් මේ පත්තු කරගෙන මේ හුලුවත්තක උමනාවක් එන්නේ කලුවරේ යනකොටනේ. ඒතර දබල වෙලාවක හුලුවත්තක් අරන් යන්නේ නැහැ. ඒතර හුලුවත් අරන් යන්නේ රෑ. ඒතර රෑ බැලුවම හුලුවත් අතාරලා බෑ. ඇයි කලුවරේ? හුලුවත් අතාරලා කොහොමද? කලුවරේනේ. හැබැයි තමන් දවනවා. තමන් පිච්චෙනවා. කොච්චර අවශ්‍යතාවය තිබුණත් නෝනින් සලකලා බලන්නකො මේ උපමා කොච්චර අවශ්‍යතාවය තිබ්බත් අතහරින්න වෙනවා. බැලුවහම සසර ගමනත් එක්ක බලනකොට විඳපු දුකත් එක්ක විඳින්න තියෙන දුකත් එක්ක මේ විඳින දුකත් එක්ක මේ සොච්චන් කාමයක් හින්දා කොච්චර අනතුරක් වුණාද? එතකොට මේ කාමයට එක්ක කොහොම දුකක් වින්දද? එතකොට අර පරම ගම්භීර ඒ සුන්දර නිවන මේ චූටි දෙයක් නිසා අතහැරෙනවා. ඒ චූටි දෙයක් නිසා අර දුර්ලභ බුදුසසුන මේ පොඩි දෙයක් නිසා මේ පොඩි ලොසින්ජරයක් සීනි බෝලයක් නිසා අතහැරෙනකොට අපරාධ නැද්ද? අපරාධයි. එතකොට අර අවශ්‍යයි වගේ පේනවා. මේක තද්ද අවශ්‍යතාවයක් තියෙනවා වගේ පේනවා. මේක නැතුව කොහොමද කියලා හිතනවා. හැබැයි බිඳපු දුකත් එක්ක ධර්මයේ මේක ඇසුරු කරන්න ගිහිල්ලා මේක පතන්න ගිහිල්ලා මේක ලබන්න ගිහිල්ලා අනාගතේ විඳින්න තියෙන දුකත් එක්ක බලනකොට මේ සසර ගමනත් එක්ක බලනකොට මේක අතහරින එක ලොකු දෙයක් නෙවෙයි. එතකොට එහෙම මේ සසර ගමනත් එක්ක බලනකොට මේක අතහරින එක ලොකු දෙයක් නෙවෙයි කියලා හිතෙන්නේ අර ආදීනව දකින්න කෙනාට. ඊළඟට අවිද්‍යාව දුරු කරන කෙනාට නිවනට නැඹුරු වෙච්ච කෙනාටමයි අනිත්‍යයට තමයි මේක මහා ලොකුට පේන්නේ. එතකොට කාමයන්ගේ ආදීනව සිහිකරනද මේ කාමයන් කියන්නේ ඇවිලෙන හුලුවත්තක් වගේ. ඊළඟට ඔන්න කාමයන් කියන්නේ මේ තමන්ට මිනිස්සෙක්ගේ අපි හිතමුකෝ අඩි 6කට වඩා ගැඹුරු වලක් තියෙනවා. තනිකර ඒ වලේ ගිනි අඟුරු. ඔතනට මේ මැරෙන්න අකමැති ජීවත් වෙන්න කැමති මිනිස්සෙක් එනවා. සැප කැමති දුක පිළිකුල් කරන මිනිස්සෙක් එනවා. එතකොට බලවත් පුරුෂයෝ දෙන්නෙක් ඇවිල්ලා අර මිනිස්සයව වෙන වෙනම අත්පා වලින් අල්ලලා අර පුරුෂයාව අර ගිනි අඟුරු වලට ගෙනියන්න හදනවා. එතකොට අර පුරුෂයා දඟල අර ගිනි අඟුරු වලට වැටෙන එකෙන් බේරෙන්න හදනවා. එතකොට මේ අපි ඇහෙන් දකින රූප, කනින් අහන ශබ්ද, නාසයෙන් ආග්‍රහණය කරන ගඳ සුවඳ, දිවෙන් විඳින රස, කයින් ලබන පහස ගැන බලන්න ඕන ගිනි අඟුරු වලක් වගේ. ගිනි අඟුරු වලක් වගේ තමයි බලන්න ඕන. එහෙම ගිනි අඟුරු වලක් වගේ බලනකොට තමයි අපිට ඒ කෙරෙහි තියෙන කැමැත්ත දුරු වෙන්නේ. අන්න ඒක තමයි විරාගයටපත් වෙනවා කියලා කියන්නේ. ඒතර විරාගයටපත් වෙනවා. ඒකේ යථා ස්වභාවය මේක ගිනි අඟුරු වලක් වගේ මේ දකින රූප ශබ්ද ගන්ධ රස පහස කියන මේ අරමුණු ගිනි අඟුරු වලක් වගේ දකිනකොට විරාගය ඇති වෙනකොට ඒ මේ කාමයන් කියන්නේ ගිනි අඟුරු වලක් වගේ කියලා වැටහෙනකොට අන්න ඒ
අවිද්‍යාව දුරු වෙලා කාමයන් සම්බන්ධයෙන්. කාමයන් සම්බන්ධයෙන් අවිද්‍යාව දුරු වෙනකොට ඒ අනවබෝධයේ ගිලිනකොට නිවනට නැඹුරු වෙනවා. අන්න ඒක සති සම්පොඥංගේ වඩන්න ඕන. ඊළඟට බුදුරජාන් වහන්සේ එතකොට කාමයන් කියලා කියන්නේ මස් කට්ටක් වගේ කියලා දැනගන්න ඕන. ඊළඟට කාමයන් කියලා කියන්නේ අර මස් වැදල්ලක් වගේ කියලා දැනගන්න කල්පනා කරන්න ඕන. කාමයන් කියලා කියන්නේ හුලුවත්තක් වගේ කියලා කල්පනා කරන්න ඕන. කාමයන් කියලා කියන්නේ ගිනි අඟුරු වලක් වගේ කියලා කල්පනා කරන්න ඕන. ඒ කල්පනාව අර විරාගයටපත් වෙන්න ඕන එකක්. ඒ කියන්නේ ඒ කල්පනාව බොජ්ජංග වැඩෙන්න ඕන. කාමයන් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා හීනයක් වගේ. අපි හීන දකින්නවනේ. නිදාගෙන ඉන්නකොට නොයෙක් ලස්සන හීන දකින්නවා. ඒ කියන්නේ ඒවා හරි ඒ කියන්නේ අපි කැමති නෑ එතනින් එන්න එළියට. ඒ හීනේ එච්චර සුන්දරයි. හැබැයි ඇහැරලා බලනකොට මුකුත් නෑ. කාමයන් කියලා කියන්නේ හීනයක් වගේ කියනවා. හීන වගේ දේවල් තමයි. හීනයි. ඒ කියන්නේ හීන වගේ. ඇහැරලා බලනකොට මුකුත් නෑ. එතකොට බලනකොට අපි ජීවිතේ සමහර දේවල් හීන වගේ. හිතපු දේවල් වෙන්නේ නැහැ. නොහිතපු දේවල් වෙනවා. ඊළඟට භාගතුන් වහන්සේ වදාලා කාමයන් කියලා කියන්නේ හොඳ ලස්සන ඇඳුමක් වටිනා ඇඳුමක් කෙනෙක්ගේ ණයට ගන්නවා. එතකොට ණයට ගන්නේ අසවල් දවසේ දෙන්න ඕන. හෙට දෙන්න ඕන. එහෙම නැත්නම් අනිද්දාට දෙන්න ඕන. එහෙම නැත්නම් තව දවස් දෙක තුනකින් දෙන්න ඕන. අද ගන්නවා. අරන් සතුටු වෙවි යනවා. ණයට හැබැයි අරන් තියෙන්නේ. දැන් සතුටු වෙවි යනවා. ණයට දීපු කෙනා ඔන්න මෙයාව දකින්න හම්බ වෙනවා. දැන් දෙන්න නියමිත දින ගන්න පහුවෙලා මගදී හම්බ වෙනවා. පිරිස කවුරු හිටියත් වැඩක් නැහැ. කොතන හිටියත් වැඩක් නැහැ. අර ඇඳුම ගලවලා ගන්නවා. අර දීපු දේ උදුර ගන්නවා. කාමයන් කියන්නේ අන්න ඒ වගේ ණයට ගත්ත දෙයක්. මහා මන්ධාතු කියලා සක්විති රජ කෙනෙක් හිටියා. ඒ සක්විති රජතුමා මේ මහා පොළොවටම අධිපති වෙලා හිටියේ. එතකොට මනුස්ස ලෝකේ එයා තරම් සැප විඳින කෙනෙක් තව නැහැ. ඒ මහා මන්ධාතු කියන සක්විති රජතුමා මැරුණේ කාමයන්ගෙන් තෘප්තිමත් වෙලා නෙමෙයි. කාමයෙන් තෘප්තිමත් වෙලා නෙමෙයි. එතකොට එච්චර සැප සම්පත් විඳපු කෙනා මැරුණේ තෘප්තිමත් වෙලා නෙමෙයි. මේ ලෝකේ කවුද එහෙම කාමයන්ගෙන් සතුටු වෙලා මැරිච්ච කෙනෙක්? කවුද ඉන්නේ? එහෙම නෑ. ණයට ගත්ත. ඒ සතුටු වෙයි ඉන්නකොටම ජීවිතය අවසන් වෙනවා. මේ හම්බ කරනවා. ඊළඟට මේ එකතු කරනවා. අනාගතයේ පහසුවෙන් ඉන්නම් කියලා නොකා නොබී හම්බ කරනවා. මේ මගදී මැරෙනවා. එතකොට අර බලාපොරොත්තු වෙච්ච දේවල් අර හීන එකක්වත් මේ ජීවිතේ සැබෑ කරගන්න හම්බෙන්නේ නැහැ. කාමයන් කියන්නේ අන්න එහෙම එකක්. එතකොට කාමයන් සම්බන්ධයෙන් මේ විදිහට කල්පනා කරනකොට එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා කාමයන් කියලා කියන්නේ මේ ගහක ගෙඩි වගේ. ඔන්න කෙනෙක් මේ ගහක නැගලා ගෙඩි කනවා. තව මිනිස්සෙක් පළතුරු හොය හොයා යනවා. කෙටේරියකුත් අතේ තියාගෙන. එතකොට මේ අර මිනිස්සයාට ගහ කෙටේරිය හොයාගෙන පළතුරු හොයා කෙටේරියත් අරගෙන පළතුරු හොයන්න එන කෙන මිනිස්සයාට ගස් නගින්න බෑ. හැබැයි ගහේ නැගලා ඉන්න මිනිස්සේ පළතුරු කනවා. කියලා මට ගෙඩියක් දෙන්න කියනවා. උඩ ඉන්න කෙනා ගෙඩියක් දෙන්නේ නැහැ. ඊපස්සේ මෙයා මොකද කරන්නේ? ආඹ දෙන්නේ නැහනේ. මං ගහ කපන්නම්. එතකොට අරයා ගහේ උඩ ගෙඩි කනකොට මෙයා ගහේ යටින් කපන්න පටන් ගන්නවා. ගහේ උඩ ඉන්න මිනිස්සයා දිගටම ගෙඩි කකා හිටියොත් එක්ක වැරලා මැරෙනවා, මහාරාන්තික දුකටපත් වෙනවා. එතකොට යා ඉක්මනින්ම ගහෙන් බහින්න ඕන. ගහ කපනකොට. කාමයන් කියලා කියන්නේ ගහක ගෙඩි වගේ. එතකොට ওই විදිහට කාමයන් ගැන කල්පනා කරනකොට, ওই විදිහට කාමයන් ගැන හිතනකොට එයාට අර කාමයන් ගැන කැමැත්තක් හිතේ උපදින්නේ නැහැ. කාමයන් ගැන හිතේ කැමැත්තක් උපදින්නේ නැහැ. අන්නේ කැමැත්ත
හිතෙන් අතහැරෙන ස්වභාවයට කියනවා අර විරාගයටපත් වෙනවා කියලා. විරාගයටපත් වෙන ස්වභාවය. එතකොට බොජ්ජංග වැඩඬ කොච්චර වටපිටාවක් අපි නුවණින් විමසා දැක්කද අර මුලින්ම දේශනා කළේ. දැන් බොජ්ජංග වඩනකොට මේ ධර්මයේ ප්‍රගුණ කරනකොට ආශ්‍රව නේද ෂේ වෙන්නේ. කෙලෙස්නේ. දැන් හිතන්න දැන් දුස්සීලව හිටපු කෙනෙක් සත්තු මර හොරකම් කර වැරදි කාම සේවනයේ යෙදෙමින් බොරු කියමින් මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතා කරමින් ඉන්න කෙනෙක් සිල්වත් වෙනවා. සිල්වත් වෙච්ච ගමන් ඔන්න එයා ආදීනම් සිල්වත්. එතකොට ප්‍රාණඝාතය නිසා යම්තා කෙලෙස් උපදිනවද? ඒ කෙලෙස් ඔක්කොම සංසිඳනව නේද සීලය නිසා? හොරකම නිසා යම්තා කෙලෙස් උපදිනවද? ඒක නැති වෙලා යනවා. වැරදි කාම සේවනයේ නිසා යම්තා කෙලෙස් උපදිනවද? ඒක නැති වෙනවා. බොරු කීම නිසා යම්තා කෙලෙස් උපදිනවද? ඒක නැති වෙනවා. මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතා කරනවාද? අන්න ඒ නිසා යම්තා කෙලෙස් උපදිනවද? සීලය රකින්න පටන් ගත්ත ගමන් කෙලෙස් සංසිඳින්න පටන් ගන්නවා. එතකොට දැන් පේනවද? එතකොට යම්තා ආශ්‍රවෙන් හට ගන්නවද දුස්සීල බව නිසා ඒක නැති වෙලා යනව නේද? එතකොට සිල්පද ප්‍රාණඝාතය කරන්න ඕන වේදන වේලාවක මේක සුදුසු නෑ කියලා දැනගන්නේ යෝනිසමනසිකාරයෙන් නේද? එන යෝනිසමනසිකාරයේ දිච්ච කෙනා නේද සිල් රකින්නේ? එහෙම කෙනාට නේද අර ඒ යෝනිසමනසිකාර නිසා ප්‍රාණඝාතයෙන් වළකිනවා. ඒ ප්‍රාණඝාතයේ වැළකීම නිසා අර ප්‍රාණඝාතය නිසා යම්තා ආශ්‍රවයන් හට ගන්නවද? අන්න ඒ ඔක්කොම සංසිඳනව නේද? එහෙනම් ඒ යෝනිසමනසිකාරයේ ඔන්න තියෙන්න ඕන මේ ආශ්‍රව ෂේ වෙන්න. එහෙනම් අයෝනිසමනසිකාරයේ දුරු වෙන්න ඕන ආශ්‍රව ෂේ වෙන්න. එතකොට අපිට කොච්චර වටපිටාවක් කොච්චර මේ හාත්පසක් සකස් වෙන්න ඕනද මේ ධර්ම අවබෝධයට. ඒ නිසා මේ අපි හිතනවා මේ බණ චුට්ටක් ඇහුවා. අපි දැන් මේක දන්නවා, මේ සූත්‍රය දන්නවා, අර සූත්‍රය දන්නවා. දැන් අපිත් මේක ඇහුවා, අරකට ඇහුවා, මේකත් ඇහුවා කියලා එපමණකින් එහෙම මේ ධර්මයේ තමන්ගේ ජීවිතය තුළ එපමණකින් වැඩෙන්නේ නැහැ. එහෙනම් ඒකට දැනගන්න ඕන, දකින්න ඕන. මොකද්ද? යෝනිසෝ මනසිකාරය, අයෝනිසෝ මනසිකාරය. එතකොට මේ විදිහට සති සම්බොජ්ජංගේ වැඩෙන්න කාය විවේකී ඕන, චිත්ත විවේකී ඕන. මේක දන්න කෙනා, දකින්න කෙනායි වඩන්නේ. විරාගී හිත ඕන මේ සති සම්බොජ්ජංගේ වැඩෙන්න දන්න කෙනා, දකින්න කෙනාමයි කරන්නේ. අවිද්‍යාව නිරුද්ධ වෙන ස්වභාවය, ඒ හිත අවිද්‍යාව නිරුද්ධ වෙන හිත නිරුද්ධ වෙන ස්වභාවය ඕන මේ සති සම්බොජ්ජංගේ වැඩෙන්න. අන්න දන්න කෙනා, දකින්න කෙනා. නිමනට නැඹුරු හිත ඕන සති සම්බොජ්ජංගේ වැඩෙන්න. අන්න දන්න කෙනා, දකින්න කෙනා. අන්න ඒ කෙනාට තමයි සති සම්බොජ්ජංගේ වැඩෙන්නේ. එතකොට මෙච්චරලා කිව්වේ අර ඒ වචන ටික තේරුණා නේද? බුදුරජාන් වහන්සේ දේශනා කළා. දැන් අර ආයි පොඩ්ඩක් හිතන්න, ආයි යන්න අපි කතා කරන්නේ අර මේ සතර සතිපට්ඨානේ ධම්මානුපස්සනාවේ බොජ්ජංග කොටසින් අපි පටන් ගත්තේ. එතකොට සති සම්බොජ්ජංගේ තමා තුළ පවතින කල්හි සති සම්බොජ්ජංගේ තමන් තුළ පවතිනවා කියලා දැනගන්නවා. හැබැයි සති සම්බොජ්ජංගේ තමන් තුළ පවතිනද අර කාය චිත්ත විවේකේ වුණා, විරාගී හිත වුණා, අවිද්‍යාව නිරුද්ධ වෙන ස්වභාවය වුණා, නිවරණ නැඹුරු වෙච්ච ස්වභාවය වුණා. ඒ ටික කතා කළේ මේක තේරුම් ගන්නමයි. එතකොට සති සම්බොජ්ජංගේ තමන් තුළ පවතින කල්ලි සති සම්බොජ්ජංගේ තමන් තුළ පවතිනවා කියලා දැනගන්න ඕන. සති සම්බොජ්ජංගේ තමන් තුළ පවතින්නේ නැති කල්හි තමන් තුළ සති සම්බොජ්ජංගේ නැහැ කියලා දැනගන්නත් ඕන. මේ යෝනිසෝ මනසිකාරය, අයෝනිසෝ මනසිකාරය නේද මේ වෙන්නේ මෙතන නේ. ඒතකොට දන්න කෙනා, දකින්න කෙනා. ඊළඟට නූපන් සති සම්බොජ්ජංගේ තමන් තුළ උපදිනකොට මන් තුළ දැන් මේ නූපන් සති සම්බොජ්ජංගේ උපන්නා කියලා දැනගන්න ඕන. ඊට පස්සේ භාවනාවෙන් සමත විදර්ශනා වශයෙන් අපි වඩනකොට තමන් තුළ දැන් මේ අර උපන්න සති සම්බොජ්ජංගේ සමත විදර්ශනා වශයෙන් තමන් තුළ වැඩෙනවා කියලා දැනගන්නත් ඕන. ඉතින් බුදුරජාන් වහන්සේ වදාලා
මහණෙනි නූපන් සති සම්බොජ්ජංගෙහි ඉපදීම පිණිසත් උපන් සති සම්බොජ්ජංගයේ භාවනාවෙන් සම්පූර්ණ වීම පිණිසත් ආහාරය වන්නේ කුමක්ද? නූපන් සති සම්බොජ්ජංගෙහි ඉපදීම පිණිසත් උපන් සති සම්බොජ්ජංගයේ භාවනාවෙන් සම්පූර්ණ වීම පිණිසත් ආහාරය වන්නේ කුමක්ද? මේවා මේ අහලා නිකන් නම් ඉන්න එපා. නේද? මේවා අහලා නිකන් ඉන්න එපා. ඒ කියන්නේ දැන් අපි හිතමු අපි දැන් ඇහුවනේ සති සම්බොජ්ජංගේ දැන් කුණ්ඩලිය දවසක් ආවනේ බුදුරජාණන් වහන්සේ ළඟට. මේ කුණ්ඩලිය කියන්නේ මේ කුණ්ඩලිය පරිබ්‍රාජකයා, මේ ආරාම ගාන ඇවිද යන කෙනෙක්. ඒතර මේ කුණ්ඩලිය ඇවිල්ලා භාගතුන් වහන්සේගෙන් අහනවා මේ හරි ලස්සන කාරණයක්. කුණ්ඩලිය අහනවා මේ කුණ්ඩලියේ බුදුරජාණන් වහන්සේට කියනවා මේ දේශන කියනවා මේ ස්වාමීනි මම මේ ආරාම ගානේ ඇවිද යන කෙනෙක්. මම මේ ආරාම ගානේ මේ ඇවිද යන්නේ. මේ කුණ්ඩලිය කියනවා. එතකොට මේ මම මේ ආරාම ගානේ ඇවිද යනවා ස්වාමීනි. එතකොට මේ මම මේ ආරාම ගානේ ඇවිද යනවා. ඉතින් මට දකින්න ලැබෙන නොයෙක් මේ ඒ ආරාම වල ඉන්න අය. ඉතින් ඒගොල්ලෝ නොයෙක් වාද විවාද කර තමයි කියනවා ඉන්නේ. ඒගොල්ලෝ මේ වාද විවාද මේ ආනිසංස කරගෙන තමයි ඉන්නේ කියනවා. එතකොට මේ කුණ්ඩලිය අහනවා මේ බුදුරජාන් වහන්සේගෙන් මේ එතකොට මේ ස්වාමීනි මම දකිනවා මේ ඒ අය වාද විවාද ආනිසංස කරගෙන තමයි වාසය කරන්නේ. එතකොට බවත් ගෞතමයානෝ කුමක් ආනිසංස කරගෙනද වාසය කරන්නේ කියලා අහනවා. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කළා කුණ්ඩලිය තථාගතයන් වහන්සේ විද්‍යා විමුක්තිඵල ආනිසංස කරගෙන තමයි වාසය කරන්නේ. ඒ කුණ්ඩලිය අහනවා මේ බවත් ගෞතමීනි දැන් විද්‍යා විමුක්තිඵලනේ ආනිසංස කරගෙන ඉන්නේ. එතකොට බවත් ගෞතමීනි කවර ධර්මයන් භාවිතා කිරීමෙන්ද බහුල කිරීමෙන්ද විද්‍යා විමුක්තිඵල සම්පූර්ණ වෙන්නේ කියලා අහනවා. කුණ්ඩලිය එතකොට දැන් අවංකවම මෙතන මේ ධර්මය අවබෝධ කරගන්න මේ එකතු වෙච්ච පිරිසක් නේද? එතකොට විද්‍යා විමුක්තිඵල සාක්ෂාත් කරන්න කවර ධර්මයන්ද භාවිතා කරන්න ඕන ස්වාමීනි? මේ භවත් ගෞතමීනි කවර ධර්මයන්ද විද්‍යා විමුක්තිඵල සාක්ෂාත් කරන්න පුරුදු කරන්න ඕන? කුණ්ඩලිය සප්තබොජ්ජංගයන් භාවිතා කිරීමෙන් බහුල කිරීමෙන් විද්‍යා විමුක්තිය සම්පූර්ණ වෙන්නේ. සප්තබොජ්ජංගය. එහෙනම් නිවන අවබෝධ කරගන්න සප්තබොජ්ජංගයන් වඩන්න නැතුව බෑ. විද්‍යා විමුක්තිඵල සාක්ෂාත් කරන්න සප්තබොජ්ජංගයන් වඩන්න ඕන. එතකොට කුණ්ඩලිය අහනවා බවත් ගෞතමීනි කවර ධර්මයන් භාවිතා කිරීමෙන්ද බහුල කිරීමෙන්ද සප්තබොජ්ජංගයන් සම්පූර්ණ වෙන්නේ? කුණ්ඩලිය සතර සතිපට්ඨානයන් භාවිතා කිරීමෙන් බහුල කිරීමෙන් සප්තබොජ්ජංගයන් සම්පූර්ණ වෙන්නේ. බවත් ගෞතමීනි කවර ධර්මයන් භාවිතා කිරීමෙන්ද බහුල කිරීමෙන්ද සතර සතිපට්ඨානය සම්පූර්ණ වෙන්නේ? කුණ්ඩලිය ත්‍රිවිධ සුචරිතය භාවිතා කිරීමෙන් බහුල කිරීමෙන් සතර සතිපට්ඨානය සම්පූර්ණ වෙන්නේ. බවත් ගෞතමීනි කවර ධර්මයන් භාවිතා කිරීමෙන්ද බහුල කිරීමෙන්ද ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ වෙන්නේ? කුණ්ඩලිය ඉන්ද්‍රිය සංවරය භාවිතා කිරීමෙන් බහුල කිරීමෙන් ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ වෙන්නේ. එතන බලන්න ඉන්ද්‍රිය සංවරය වඩමින් එතකොට කරන්න තියෙන දේ බලන්න. ඉන්ද්‍රිය සංවරය පුරුදු කරන්න ඕන. දැන් අපිට හිතෙන්නේ ඉන්ද්‍රිය සංවරය කියනකොට ඇහැ විතරයි කියලා. නෑ කනකුත් තියෙනවා. නෑ නාසයකුත් තියෙනවා. නෑ දිවකුත් තියෙනවා. කයකුත් තියෙනවා. හිතකුත් තියෙනවා. ඒතර ඔය ආයතන හයේ සංවරය ඕනා. මොකටද? ඒ හයේ සංවරය ඕනා ත්‍රිවිධ සුචරිතයට. එහෙනම් ඒ ඉන්ද්‍රිය අසංවරය තුල ඉඳගෙන විද්‍යා විමුක්තිඵල සාක්ෂාත් කරාට වෙන්නේ නැහැ. ගොඩ දෙනෙක් ඉන්ද්‍රිය අසංවර කරගෙන අපිට ධර්මය අවබෝධ වෙන්නේ නැහැ කියලා හිත කියනවා. කොහොම වෙන්නද? ඇහැ සංවර නැහැ, කන සංවර නැහැ, නාසය සංවර නැහැ, දිව සංවර නැහැ, කය සංවර නැහැ, හිත සංවර නැහැ. හැබැයි පතනවා විද්‍යා විමුක්තිඵල ලබන්න බෑ. ඇයි? පිළිවෙලක් තියෙනවා. ඒ
ඉන්ද්‍රිය සංවරය නිසා ත්‍රිවිධ සුචරිතය වැඩෙනවා. ඉන්ද්‍රිය සංවරය නැති තැන ත්‍රිවිධ සුචරිතය වැඩෙන විදිහක් නැහැ. එහෙනම් ඉන්ද්‍රිය සංවරයෙන් පටන් අරගෙන ත්‍රිවිධ සුචරිතය වඩන්න ඕන. ත්‍රිවිධ සුචරිතය වැඩෙනවා නම් ත්‍රිවිධ සුචරිතය කෙනෙක්ට වැඩෙනවා නම් එහෙම නැත්නම් ත්‍රිවිධ සුචරිතය වඩනවා නම් එහෙනම් ඉන්ද්‍රිය සංවරයෙන් අනුග්‍රහ ලබන කෙනෙක් කියා. එතකොට ත්‍රිවිධ සුචරිතය වඩනකොට එයාට කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතය පුරුදු කරනකොට එතන කාය සුචරිතයට එනකොට කයින් වෙන අකුසල් නැහැනේ. වචී සුචරිතයට එනකොට වචනයෙන් වෙන අකුසල් නැහැ. මනෝ සුචරිතයට එනකොට මනසින් වෙන අකුසල් නැහැ. එහෙව් හිතක නේද කායानुපස්සනාව සුවසේ වැඩෙන්නේ. වේදනානුපස්සනාව වැඩෙන්නේ. චිත්තානුපස්සනාව වැඩෙන්නේ. ධම්මානුපස්සනාව වැඩෙන්නේ. අන්න එහෙමයි සතර සතිපට්ඨානෙ වැඩෙන්නේ. එහෙනම් ඉන්ද්‍රිය සංවරය නැති තැන ත්‍රිවිධ සුචරිතයක් නැහැ. ත්‍රිවිධ සුචරිතය නැති තැන සතර සතිපට්ඨානයක් නැහැ. එහෙනම් සතර සතිපට්ඨානෙ වැඩෙන්න ත්‍රිවිධ සුචරිතයේ අනුග්‍රහය ඕන. ත්‍රිවිධ සුචරිතයක පසුබිම ඕන. එහෙව් පසුබිමක තමයි සතර සතිපට්ඨානෙ වැඩෙන්නේ. එතකොට සතර සතිපට්ඨානෙ වැඩෙනවා කියනකොට ත්‍රිවිධ සුචරිතයක් තියෙනවා, ඉන්ද්‍රිය සංවරයක් තියෙනවා. එතකොට සතර සතිපට්ඨානය කෙනෙක්ට වැඩෙනකොට එයාට බොජ්ජංග වැඩෙනවා. බොජ්ජංග ධර්ම වැඩෙනවා. බොජ්ජංග ධර්ම වැඩෙනවා කියලා කියනකොට එයාට සතර සතිපට්ඨානයත් වැඩෙනවා, ත්‍රිවිධ සුචරිතයත් වැඩෙනවා, ඉන්ද්‍රිය සංවරයත් වැඩෙනවා. එහෙනම් ඉන්ද්‍රිය සංවරය වැඩෙනකොට, ත්‍රිවිධ සුචරිතය වැඩෙනකොට, සතර සතිපට්ඨානය වැඩෙනකොට, බොජ්ජංග වැඩෙනකොට එහෙම කෙනාට බොජ්ජංග වැඩෙනකොට ඇයි විරාගී හිත තියෙනවා. අවිද්‍යාව නිරුද්ධ කරන ස්වභාවය එයා තුළ තියෙනවා. ඊළඟට නිවනට නැඹුරු වෙච්ච ස්වභාවයේ තියෙනකොට විද්‍යා විමුක්ති ඵල හැර වෙන මොනවා සාක්ෂාත් කරන්නද? වෙන මොනවා සාක්ෂාත් කරන්නද? එහෙනම් මේ දැන් මෙතන අපි මේ ඉන්නේ දැන් මේ ධර්මය අවබෝධ කරගන්නනේ. ධර්මයේ හැසිරෙන්නේ අපි මේ ඉන්නේ. එතකොට ඒ ධර්මයේ හැසිරෙන්න නම් මේව දැනගන්න ඕන. මේව පුරුදු කරන්න ඕන. අවබෝධය කරා යන්න නම්. එතකොට බොජ්ජංග වඩනකොට නූපන් සති සම්බොජ්ජංගයේ Taman තුල තියෙන බව දැනගන්නවා. Taman තුල නැති බවක් දැනගන්නවා. නූපන් සති මේ එකම එක කියනවා කියලා හිතන්න එපා. මේක මේ කාවත් දන්නමයි කියන්නේ. මොකද මේක පුරුදු කරන්න මේ අහපු ගමන් පුරුදු කරන්න ඕන කරන හිත උපද්දවන්නමයි කියන්නේ. නැතුව මේක අහලා ආනී ෂෝක් බන එතකින් මේක නතර කරන්න එපා. මෙහෙම අපි බුද්ධ ශාසන කීයක මේ විදිහට පස්සේ කරන්න. අනේ කොච්චර හොඳ බණක්දනි. අප්පා මේ කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ බණටත් ඔහොම කියන්නේ නැති. බුදුරජාන් වහන්සේගෙන් අහලම ඒකමයි උනේ. හම්බෙච්ච ශාසනවල ඕකමයි උනේ. ඔය වැරද්දමයි උනේ. අතහැලා දැම්මා. එතකොට අපි මේක අහලා පුරුදු කරන්න පටන් ගන්න ඕන. ඒකට කල් ගන්න එපා. ඇයි කල් ගන්න එපා කියන්නේ? වැඩි කල නෑ ජීවත් වෙන්න. වැඩි කල නෑ ජීවත් වෙන්න. ඒ කියන්නේ දැන් අපි හරියට මේ වගේ තැනිතලා පොළොවක හැංගෙන්න තැනකුත් නැහැ. මේ හැමෝටම පේනවා. එහෙව් තැනක අපි වට කරගෙන ඉන්නවා. ඊතල අමෝරගෙන දුන්නට ඊතලේ දාලා ඇදලා අපිට විදින්න බලාගෙන ඉන්නවා. පුළුවන් නම් බේරියන් කියලා. ඊළඟ මොහොතේ විදිනවා. මැරලා වැටෙන්නම. විස පෝපු ඊතල. නිකන් ඊතල නෙමෙයි විස පෝපු ඊතල. එතකොට දැන් මේ අපි මැද තනි වෙලා ඉන්නවා. ඔන්න හුස්ම ගන්න පුළුවන්ද? හොඳ වාතයද? ඒ ඊතලේ තමෝරලා එල්ල කරලා අපිට. කෑම කන්න පුළුවන්ද දැන් වහ නැති? බෑ. ඔන්න ඒ ඊතලේ තෙල්ල කරලා. ඊළඟට දැන් අභ්‍යන්තරේ මේ වෙනකොට මොන ලෙඩ රෝග හැදිලාද? ඔන්න තව ඊතලයක්. ඊළඟට මේ දරුණු වසංගත ඔන්න තව ඊතලයක්. ඊට පස්සේ ස්වභාවික විපත් වලින් අපිට මොනවා වෙයිද දන්නේ? ඔන්න තව ඊතලයක්. වාහනයක හැප්පිලා මැරෙන්න පුළුවන්. ඔන්න තව ඊතලයක්. ඊළඟට
සතෙක් සර්පයෙක් දෂ්ට කළා මැරෙන්න පුළුවන්. ඔන්න තව ඊතලයක්. වතුරේ ගිල්ල මැරෙන්න පුළුවන්. තව ඊතලයක්. ඔව් හොර හතුරන්ට ගොදුරු වල මැරෙන්න පුළුවන්. තව ඊතලයක්. මේ කරන්ට් එක වැදලා මැරෙන්න පුළුවන්. මේ තව ඒතකොට එහෙව් තැනක මේ ඉන්නේ. ඒතකොට වටේ හාත්පස අතුරු සිදුරු නැතුව ඊතල එල්ල කරගෙන ඉන්නකොට අපි හිතනවා අපි මැරෙන්නේ නෑනේ. අපිට තව කල් තියෙනවනේ. කොච්චර මෝඩයිද? කොච්චර මෝඩයිද? මේ ඉහළට ගත්ත හුස්ම පල්ලෙහාට හෙලන්න බැරිව මිනිස්සු මැරෙනවා. හුස්ම ඇද්දම තමයි. ඉහළට ගත්ත හුස්ම පහළට හෙලන්න තරම් කාලයක් ජීවත් වෙන්න නෑ. එතකොට එහෙම කාලයක් නෑ අපිට. එතකොට මේ ඉක්මනින් මේ පුංචි දොළපාරක් මේ හිඳිලා යනවා වගේ මේ උපන් සත්‍යයේ අවශ්‍ය කිවිලා යන්නේ. ඉතින් එහෙව් ජීවිතයක්. ඊළඟට දැන් මේ වෙනකොට මේ දරුණු අසංගතයක් එක්ක තව අවදානම වැඩි. දැන් මේ කතා කරන වෙලාවේ මේ බණ කියන මම මේ හේතුව නිසා ඊළඟ මොහොතේ බිම වැරලා මැරෙන්න පුළුවන්. හුස්ම ගන්න බැරුව. වෙන්න බැරිද? පුළුවන්. හිතන්නකෝ. එහෙම වෙලාවක මැරුණොත් කොහේ උපදීද? කොහේ උපදීද? ඒ වෙලාවට මේ සාමාන්‍යයෙන් අපිට හෙම්බිරිස්සාවක් හැදුනම ඔබ දැකලා තියෙනවද? අර මේ ඔහොම දැකලා ඇති නේද? ඔය අසනීපෙත් එක්ක මේ දැන් ඔය තියෙන ඔය කොරෝනාත් එක්ක මිනිස්සු හුස්ම ගන්න බැරුව දඟලින්න. ඒතර පොඩ්ඩක් හෙම්බිරිස්සාව හැදිලා උගුර දෙවිල්ල අල්ලලා නහයෙන් හොටු දියර ගලනකොට ධර්මී සිහි කරගන්න අපහසු අපිට ඒ වෙලාවට ධර්මී පුරුදු කරගන්න හදනවා කියන එක නම් වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. එහෙම බලන්න එපා. එහෙම වෙයි කියලා. එතකොට තාම මේ අපි සති සම්බොජ්ජංගය ගැන කතා කරන්නේ. තව බොජ්ජංග ගොඩාක් තියෙනවා. අද සති සම්බොජ්ජංගයවත් පොඩ්ඩක් කතා කරගමු. එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් ඔන්න සති සම්බොජ්ජංගය තමන් තුළ ඉපදිලා තියෙනකොට තමන් තුළ ඉපදිලා තියෙන බව දැනගන්න කියනවා. තමන් තුළ සති සම්බොජ්ජංගේ නැත්නම් ඒකත් දැනගන්න කියනවා. නූපන් සති සම්බොජ්ජංගේ ඉපදුනාම ඒකත් දැනගන්න කියනවා. ඒ උපන් සති සම්බොජ්ජංගේ භාවනාවෙන් පරිපූර්ණ වෙනකොට ඒකත් දැනගන්න කියලා කියනවා. භාගතුන් වහන්සේ දේශනා කළා නූපන් සති සම්බොජ්ජංගේ ඉපදීම පිණිසත්. එතකොට මේ කාරණේ තියෙන්නේ කාය සූත්‍රයේ කියන සූත්‍රේ. කාය සූත්‍රයේ එකත් මේ බොජ්ජංග සංයුත්තේම තියෙන ඊළඟ දේශනාව. අපි දැන් අර හිමවන්ත සූත්‍රයට එහා පැත්තේ ඊළඟ දේශනාව. එතකොට මේ නූපන් සති සම්බොජ්ජංගයේ ඉපදීම පිණිසත් උපන් සති සම්බොජ්ජංගයේ භාවනාවෙන් සම්පූර්ණ වීම පිණිසත් ආහාරය වන්නේ කුමක්ද? එහෙනම් අර සතර සතිපට්ඨානයේ බොජ්ජංග භාවනාව යටතේ බුදුරජාන් වහන්සේ දේශනා කළා උපන් තමන් තුළ සති සම්බොජ්ජංගයේ පවතින කල්ලි දැනගන්න නැති කල්ලිත් දැනගන්න නූපන් සති සම්බොජ්ජංගේ උපදිනකොට දැනගන්න උපන් සති සම්බොජ්ජංගේ වැඩෙනකොට ඒකත් දැනගන්න කියනවා. අන්න එනම් ඒ කාරණාව සඳහා මෙන්න මේක උපකාර වෙනවා. මොකද්ද? නූපන් සති සම්බොජ්ජංගේ ඉපදීම පිණිසත්. දැන් අපිට දැන් සති සම්බොජ්ජංගේ තියෙනවා නම් කමක් නැහැ. දැන් සති සම්බොජ්ජංගේ නැති වෙලාවේදී බොජ්ජංගේ වඩන කෙනාට අන්න ඒ බොජ්ජංගේ ඉපදව ගන්න ඕන. සති සම්බොජ්ජංගේ දැන් හිතේ සති සම්බොජ්ජංගේ වැඩෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. සති සම්බොජ්ජංගේ මේ වෙලාවේ නැහැ. ඇයි නැති වෙන වෙලාවක් තියෙනවනේ. ඇයි බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සති සම්බොජ්ජංගේ හිතේ පවතිනකොට ඒකත් දැනගන්න නැතිනම් ඒකත් දැනගන්න. එහෙනම් නැති වෙලාවක් තියෙනවා. සිහිය නැති වෙලාවක් බොජ්ජංගයක් විදියට කාය චිත්ත විවේකයෙන් යුතුව විරාගී සිතින් යුතුව අවිද්‍යාව නිරුද්ධ කරන සිතින් යුතුව නිවනට නැඹුරු සිතින් යුතුව තමයි සති සම්බොජ්ජංගේ වඩන්නේ. අන්නේ සිහිය නැති තැන ඒකත් දැනගන්න කියනවා. ඒකත් දැනගන්න කියනවා. එහෙනම් ඒ සිහිය නැහැ කියලා දැනගත්ත වෙලාවට අර සති සම්බොජ්ජංගේ දැන් නැහනේ. අන්න නූපන් දැන් සති සම්බොජ්ජංගේ නැහැ. උපද්දවන්න ඕන. නූපන් සති සම්බොජ්ජංගේ ඉපදීම පිණිසත් ඊළඟට උපන් සම්බොජ්ජංගේ භාවනාවෙන් පරිපූර්ණ වීම පිණිසත් ඒ දෙකම කරන්න ඕන අර භාවනාවේ. ආහාරය වන්නේ කුමක්ද? මහණෙනි සති සම්බොජ්ජංගේට හිත වූ කරුණු ඇත්තේය.
සති සම්බොජ්ජංගයට හිත වූ කරුණු ඇත්තේ. ඒ පිළිබඳව නුවණින් යුක්තව බහුලව මෙනෙහි කිරීමක් ඇද්ද? එතකොට අර සති සම්බොජ්ජංගයට හිත වූ කරුණු තියෙනවනේ. එතකොට සති සම්බොජ්ජංගයට හිත වූ කරුණු කියලා කියන්නේ සිහිය පිහිටවන්න ඕන කරන කරුණු. එතකොට කායानुපස්සනාවේ තියෙන ඒවා. වේදනානුපස්සනාවේ තියෙන ඒවා. චිත්තානුපස්සනාවේ තියෙන ඒවා. ධම්මානුපස්සනාවේ තියෙන්නේ අර සති සම්බොජ්ජංගයට හිත වූ කරුණු. ඒ කියන්නේ දැන් මෙහෙම හිතන්න. දැන් අපි අසුභ භාවනාව වඩනවා කියලා හිතන්නකෝ. දැන් මෙහෙමයි. දැන් සති සම්බොජ්ජංගයේ වඩනවා කියලා එක දැන් අපි ඕක හරිය නුවණින් කල්පනා කරලා ගන්න ඕන එකක්. එතකොට දැන් මෙහෙමනේ. දැන් අපි හිතමු දැන් කෙනෙක්ට ඕන මේ අලියෙක් වල්ලන්න. එතකොට අලිය වල්ලන්න ඕනයි කියලා ඔන්න විශ්වයට දෙනවා දන් වෙලා. හොඳ? ලොකු දන් වෙලක් මේ අපි හිතමු ලොකු අලියෙක් ඉන්නවා. ඔයාට දෙනවා මේ අලිය වල්ලන්න කියලා. ඔයා ගිහලා මොකද කරන්නේ අලිය වල්ලන්න? දන් වෙලා දාන්නේ කොහෙද අලියගේ? දැන් අලියගේ බඩ වටේ දන් වෙලා දානවද? නෑ අලියාව මුළු දන් වලින්ම වටේ ඔතනවද? අලියගේ බෙල්ලට දන් වෙලා දානවද? ඒතර අලියව අල්ලන්න ලේසිම ක්‍රමය තමයි අලියගේ කකුලට ගිහලා දන් වෙලා දානවා. දැකලා තියෙනවද? ඒතර අලියගේ කකුලට දන් වෙලා දාන්නේ නේ. ඒතර කකුල ඇල්ලුවා කියලා කියන්නේ මුළු අලියම ඇල්ලුවා නේද? ඒ වෙලාවේ. කකුල අල්ලනවා කියලා කියන්නේ අලියම ඇල්ලුවා. එතකොට කකුලින් ඇල්ලුවා කියලා කියන්නේ අලියම ඇල්ලුවා. එතකොට අපි හිතමු කෙනෙක් අසුබේ වඩනවා. අසුබ භාවනාව කෙස්ලොම් නියදත් සම් කියලා වඩනවා. ඒක අස්සේ නැද්ද? බොජ්ජංග වඩනවා කියන එක. ඒ අසුබේ වඩනවා කියන එක අස්සේ නැද්ද බොජ්ජංග වඩනවා කියන එක? ඒතර අසුබේ වඩනවා. හැබැයි බොජ්ජංග හතම ඒ අස්සේ වැඩෙනවා. දැන් මං උදාහරණයක් කියන්නම්. දැන් කෙස් ලොම් නියදත් සම් කියලා සිහි කරනවා. කෙස් ලොම් නියදත් සම් කියලා සිහි කරනවා. දැන් අර දේශනාවේ තිබ්බ නේද මෙන්න මේ කාරණාව. නූපන් සති සම්බොජ්ජංගෙහි ඉපදීම පිණිසත් උපන් සති සම්බොජ්ජංගයේ භාවනාවෙන් සම්පූර්ණ වීම පිණිසත් ආහාරය වන්නේ කුමක්ද? මහණෙනි සති සම්බොජ්ජංගයට හිත වූ කරුණු ඇත්තේ කෙස් ලොම් නිය දත් සම් මස් නහර කියලා සිහි කරනව නේද? අන්න ඒක තමයි අර මේ වෙලාවේ සති සම්බොජ්ජංගයට හිත වූ කරුණ. ඒක තමයි සති සම්බොජ්ජංගයට හිත වූ කරුණ. එතකොට මේ දැන් තේරෙනවද? එතකොට සති සම්බොජ්ජංගයට හිත වූ කරුණ. ඔය සති සම්බොජ්ජංගයට හිත වූ කරුණ ඔන්න ඔය කෙස්ලොම් නේදත් සම් කියලා සිහි කරන එක හිතේ පිහිටන්නේ නැහැ. හිතෙන් දුරු වෙනවා. හොඳේ? ඒක දුරු වෙලා යනවා. දැන් ඕන භාවනා කර කර ඉන්නකොට වෙච්ච දෙයක් කියලා හිතන්නකෝ දැන්. ඕන භාවනා කෙස්ලොම් නීදසම් කියලා සිහි කරනකොට හිත ගිහිලා පිට. එතකොට මොකද කරන්න ඕන? දැන් උපන් සති සම්බොජ්ජංගේ දැන් නැහැ. තමන් තුල නැහැ දැන් සති සම්බොජ්ජංගේ. ඒකට මොකද කරන්න ඕනද? දැන් ඔන්න අසුබේ වඩ ඉන්නකොට කෙස්ලොම් නීදසම් කියලා සිහි කර කර ඉන්නකොට හිත යනවා පිට. දැන් මේ භාවනා කරන අයට වෙන දෙයක්. එතන හිත පිට ගියාම දැන් ඒ වෙලාවේ සති සම්බොජ්ජංගේ නෙමෙයිනේ. ධම්මානුපස්සනාවේ බොජ්ජංග භාවනාවේදී දැන් මොන තත්ත්වෙද තියෙන්නේ? දැනගන්න ඕන. දැන් මගේ හිතේ සති සම්බොජ්ජංගේ නෑනේ. ඇයි කෙස්ලොම් නේදත් සම්කින අරමුණෙන් බැහැර වෙලානේ. එතකොට සති සම්බොජ්ජංගේ නෑ. එතකොට දැන් කරන්න තියෙන්නේ මොකද්ද? නූපන් සති සම්බොජ්ජංගේ උපද්දවන්නනේ තියෙන්නේ. නූපන් සති සම්බොජ්ජංගේ උපද්දවන්න තියෙන්නේ. ඇයි දැන් සතිය නෑ, සිහිය නෑ. හැබැයි උපද්දවන්න ඕන. එතකොට දැන් අසුභ වඩන කෙනාට අසුභ මනසිකාරයෙන් බැහැර වුණාම නූපන් සති සම්බොජ්ජංගේ උපදවනවා කියලා කියන්නේ මොකද්ද? කරන්න තියෙන්නේ මොකද්ද? ආයි කෙස්ලොම් නේදත් සම් කියලා සිහි කරන්න නේද? ආයි කෙස්ලොම් නේදත් සම් කියලා සිහි කරන්න තියෙන්නේ. අන්න එතකොට සති සම්බොජ්ජංගේ වැඩෙන්න පටන් ගන්නවනේ. එතකොට බලන්න දේශනාවේ තියෙනවා සති සම්බොජ්ජංගයට හිත වූ කරුණු ඇත්තේ. එතකොට ආයි කෙස්ලොම් නේදත් සම් කියලා සිහි කිරීම කායානුපස්සනාවට අයිතියක් නේ. එහෙනම් සති සම්බොජ්ජංගයට හිත වූ කරුණක් තමයි
ආයි නූපන් සති සම්බොජ්ජංග උපදවන්න ගන්න තියෙන්නේ. තේරුණාද? එතකොට අර නූපන් සති සම්බොජ්ජංගේ උපද්දවන්න ඕන. ඒකට තමයි අර මේක තේරුම් ගන්න මේ මහණෙනි නූපන් සති සම්බොජ්ජංගේ ඉපදීම පිණිසත් මේ හිතන්න එපා මුන්නහස මේක නිකන් අර බල්ලෝ වල නේද බයිසිකලයක් පාගන වගේ එකම එක කියනවා කියලා හොඳේ. මේ එකම තැන මුන්නහස මේක කියනවා මල කරද්දට එහෙම හිතන්න එපා. නූපන් සති සම්බොජ්ජංගේ ඉපදීම පිණිසත් උපන් සති සම්බොජ්ජංගේ භාවනාවෙන් සම්පූර්ණ වීම පිණිසත් ආහාරය වන්නේ කුමක්ද? දැන් ඇයි මේක කියන්න හේතු උනේ? ඇයි මේක කියන්න හේතුනේ? ඒක කියන්න හේතුනේ මෙන්න මෙහෙම එකක් තිබුණනේ අපි කතා කළානේ. මහණෙනි සති සම්බොජ්ජංගේ තමන් තුළ පවතින කල්හි සති සම්බොජ්ජංගේ තමන් තුළ පවතින බව දැනගන්න. සති සම්බොජ්ජංගේ තමන් තුළ නැති කල්හි පවතින නැති කල්හි ඒකත් දැනගන්න. ඊළඟට නූපන් සති සම්බොජ්ජංගේ උපදව ගන්නකොට ඒකත් දැනගන්න. උපන් සති සම්බොජ්ජංගේ භාවනාවෙන් වැඩෙනකොට ඒකත් දැනගන්න. ඔය සතර සතිපට්ඨානේ බොජ්ජංග භාවනාව පොඩ්ඩක් කියවන්න. තව තේරෙයි එතකොට නූපන් සති සම්බොජ්ජංගේ ඉපදීම පිණිසත් උපන් සති සම්බොජ්ජංගේ භාවනාවෙන් සම්පූර්ණ වීම පිණිසත් ආහාරය මොකද්ද? අර සති සම්බොජ්ජංගයට හිත වූ කරුණු ඇත්තේ. අපි අර උදාහරණයකට ගත්තේ අසුබේනේ. එතකොට අසුබ භාවනාව කර කර ඉන්නකොට හිත පිට යනවා. උපන් සති සම්බොජ්ජංගය නැතුව ගියා. දැන් ආයි උපද්දවන්න ඕන. දැන් දැනගන්නවා මන් තුල දැන් සති සම්බොජ්ජංගය නෑ. දැන් ප්‍රායෝගිකව අසුබේ වඩනකොට දැන් අසුබේ කෙස්ලොම් නේදත් සම් කියලා සිහි කර කර ඉන්නකොට හිත පිට යනවා. මහා බ්‍රහ්මයා ඇවිල්ලා සිහි කළා දෙනවද හිත පිට ගියා කියලා? නෑනේ. එතකොට Tamanට සිහියක් උපද්දව ගන්න ඕන නේද? Taman සිහිය උපද්දව ගන්න ඕන. මන් දැන් අසුබේ වඩ වඩ හිටියේ දැන් මේක නෑ. එහෙනම් ආයි මං කෙස්ලොම් නියදත් සම් කියලා සිහි කරන්න ඕන. අන්න කෙස්ලොම් නියදත් සම් කියලා සිහි කරනවා. ඒක තමයි අර නූපන් සති සම්බොජ්ජංග ඉපදවන්න ඕන කරන කරුණ. මොකද්ද? සති සම්බොජ්ජංගයට හිත වූ කරුණ සතිපට්ඨාන අරමුණක්. එතකොට ඒ ආයි හිත පිට ගියාම කෙස්ලොම් නියදත් සම් කියලා සිහි කරනවා. ඒක ආයි සිහි කරනවා. ආයි හිත පිට යන දෙන්නේ නැතුව නැවත සිහි කරනවා. අන්නේ සිහි කරනවා කෙස්ලොම් නියදත් සම් කියලා බලවත් සිහිය පිහිටුව සිහි කරනකොට අර උපන් සති සම්බොජ්ජංගේ වැඩෙනව නේද දැන්? උපන් සති සම්බොජ්ජංගේ භාවනාවේ වැඩෙන්න පටන් ගන්නවා. එතකොට නූපන් සති සම්බොජ්ජංගේ ඉපදීම පිණිසත් උපන් සති සම්බොජ්ජංගේ භාවනාවෙන් සම්පූර්ණ වීම පිණිසත් ආහාරය වන්නේ කුමක්ද? මහණෙනි සති සම්බොජ්ජංගයට හිත වූ කරුණ ඇත්තේ ඒ පිළිබඳව නුවණින් යුක්තව බහුලව මෙනෙහි කිරීමක් ඇද්ද? අන්න නුවණින් යුක්තව බහුලව මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාරය නූපන් සති සම්බොජ්ජංගයට හේතුව. උපන් සති සම්බොජ්ජංගේ භාවනාවෙන් සම්පූර්ණ වීම පිණිසත් මේක ආහාරය වෙනවා කියනවා. මේක ආහාරය වෙනවා. එතකොට දැන් ඔය අසුභි වඩනකොට අපි භාවනා කරනකොට කෙස්ලොම් නේදත් සම් කියලා සිහි කරනකොට හිත පිට ගියාම ආයි අරමුණේ අරගෙන පුරුදු කරනකොට ඒ අරමුණ අසුභ මනසිකාරයේ හිතේ ටික හොඳට පිහිටනකොට වැඩෙනකොට ඒ ASCII බොජ්ජංග වෙල්ලා නැද්ද එතකොට? බොජ්ජංග වෙල්ලා නේද? එතකොට කකුල ඇල්ලුවා කියලා කියන්නේ අසුභේ වැඩුවා කියලා කියන්නේ අලිය වල්ලලා නේද? එතකොට අසුභේ වඩනකොට අපි සිහි කරන්න ඕන මෙන්න සති සම්බොජ්ජංගය. මෙන්න සති සම්බොජ්ජංගය මෙන්න මේ තියෙනවා. මෙන්න දැන් මං තුල සති සම්බොජ්ජංගේ නෑ කියලා දැනගන්නේ අසුභ මානසිකාරය හිතෙන් පිට ගියා. ඔන්න ඒක හිතේ පිටන්නේ. ඔන්න මං තුල දැන් නෑ. සති සම්බොජ්ජංගේ තියෙනවද නැද්ද කියලා හොඳට තීරුම් බීරුම් කරගන්න පුළුවන් එතකොට. ඒතර අසුභි වඩනකොට මේ බොජ්ජංගත් වැඩෙන්න පටන් ගන්නවා.
එතකොට සතුටින් කරන්න මේ බොජ්ජංග වැඩෙනවා. එතකොට එහෙම බොජ්ජංග වැඩෙනවා කියලා කියන්නේ සතර සතිපට්ඨානෙ වැඩෙනවා. සතර සතිපට්ඨානෙ වැඩෙනවා කියලා කියන්නේ ත්‍රිවිධ සුචරිතේ වැඩෙනවා. ත්‍රිවිධ සුචරිතේ වැඩෙනවා කියලා කියන්නේ ඉන්ද්‍රිය සංවරය වැඩෙනවා. එතකොට අර අසුබ මනසිකාරය තුළ හොඳට ටික ටික හිත පිහිටනවා කියලා කියන්නේ අර ඉන්ද්‍රිය සංවරයෙන් ත්‍රිවිධ සුචරිතයෙන් අනුග්‍රහ ලැබමින් සතර සතිපට්ඨාන ධර්මයන් වැඩෙනවා. බොජ්ජංග වැඩෙනවා. විද්‍යා විමුක්තිඵල සාක්ෂාත් කරන්න ඒවා උපකාර වෙනවා. එහෙනම් මේ හැම වෙලාවෙම සතුටු වෙවි මන් තුළ මේ පරම ගම්භීර බුද්ධ ශාසනයක මන් ටික ටික දියුණු වෙනවා. මන් තුළ මේව වැඩෙනවා කියලා කොච්චර සතුටින් කරන්න පුළුවන්ද? කොච්චර සතුටින් කරන්න පුළුවන්ද? එතකොට මෙන්න මේක හොඳට තේරුම් ගන්න. හොඳට කල්පනාවෙන් විමසා තේරුම් ගන්න. ධම්මවිජය සම්බොජ්ජංගේ. දැන් මේක අර කියලා තියෙන නිසා දැන් අර මේ ගොඩාක් වෙලාවක් අරන් මේ සති සම්බොජ්ජංගේ විස්තර කරපු නිසා දැන් තේරෙයි. ඒතර ධම්මවිජය සම්බොජ්ජංගේ වඩන්න තියෙන්නේ කොහොමද විශ්ය? අර මේ කාය චිත්ත විවේකයෙන් යුතුව විරාගී සිතින් යුතුව. දැන් මේ වචන ටික හොඳට තේරෙනව නේද? කියාදි තේරෙනව නේද? කාය චිත්ත විවේකයෙන් යුතුව විරාගී සිතින් යුතුව. එතකොට මේ පින්වතුන් මෙන්න මේ දේශනා ටික ආයේ බලන්න. හිමවන්ත සූත්‍රය. ඊළඟට කාය සූත්‍රය. සංයුත්ත නිකායේ පස්වෙනි පොත් වහන්සේගේ බොජ්ජංග සංයුත්තේ තියෙන හිමවන්ත සූත්‍රය, කාය සූත්‍රය. ඊළඟට සීල සූත්‍රය බලන්න. සීල සූත්‍රයත් බලන්න. ඊළඟට කුණ්ඩලී සූත්‍රයත් බලන්න. එතකොට මේ දේශනා ටික නිතර බලන්න. හරි වටිනවා. එතකොට කාය චිත්ත විවේකයෙන් යුතුව විරාගී සිතින් යුතුව අකුසල අවිද්‍යාව නිරුද්ධ කරන සිතින් යුතුව නිවනට නැඹුරුව සිතින් යුතුව ධම්මවිජය සම්බොජ්ජංගේ වඩනවා ශ්‍රාවකයා. එතකොට අර කරුණ ටික මතක් කරගන්න. අපි මෙච්චර වෙලා ගොඩාක් වෙලා කතා කරේ. කාය චිත්ත විවේකයේ තියෙන්න ඕන, විරාගී හිත තියෙන්න ඕන. එතකොට මේ අර එතකොට දැන් අර කුණ්ඩලී සූත්‍රයත් එක්ක බලනකොට මේ විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කරන්නනේ ඕන අපිටනේ. එතකොට දැන් බලන්න අර කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ පළවෙනි ධර්මදේශනාවෙන් ධම්සප්පවේදන සූත්‍ර දේශනාවෙන් අහලා සෝතාපන්න වුණානේ නේද? එතකොට ඒකේ තියෙනව නේද මේ දේශනාවේ විද්‍යාව පහළ වුණා කියලා නේද? එතකොට ඒ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට විද්‍යාව පහළ වුණා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. ධම්මස පහළ වුණා, විද්‍යාව පහළ වුණා, ආලෝකය පහළ වුණා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. එනවා විද්‍යාව පහළ වෙලා ඒ වෙලාවේ. එතකොට මේ විද්‍යාව පහළ වුණා පරිපූර්ණ වශයෙන් විද්‍යාව උපදවා ගත්තා නෙමෙයි. ඒ කියන්නේ අරහත් වුණා නෙමෙයි. හැබැයි විද්‍යාව පහළ වුණා. එහෙනම් විද්‍යාව පහළ වුණා කියනකොට එතන තියෙනව නේද? ඒ විද්‍යාව පහළ වීම කියන කතාව ASCII ඒ භාගතුන් වහන්සේගේ විද්‍යාව පහළ වුණා කියන වචනේ ASCII තියෙනව නේද? කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ඉන්ද්‍රිය සංවරයේ වඩපු බව එතනදී. කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ත්‍රිවිධ සුචරිතේ වඩපු බව එතන තියෙනවා. කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට සතර සතිපට්ඨානෙ වැඩුණු බව එතන තියෙනවා. කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට එතන බොජ්ජංග වැඩුණු බව එතන තියෙනවා. විද්‍යාව විද්‍යාව පහළ වුණා කියනකොට එතන තියෙනවා යම් අවිද්‍යාවේ දුරු වීමක්. එතන තියෙනවා විරාගී බවක්, කාය චිත්ත විවේකී ඇති බවක්, සේවනයේ කරපු බවක් ඒ විද්‍යාව පහළ වුණා කියන වචනය ASCII තියෙනවා. විද්‍යාව පහළ වුණා කියන වචනය ASCII තියෙනවා විරාගී බවක් තියෙනවා. විද්‍යාව පහළ වුණා කියන ඒ බුද්ධ ඒ භාගතුන් වහන්සේගේ වචනය ASCII අවිද්‍යාව දුරු වෙච්ච බවක් තියෙනවා. දැන් ගඟ නැඹුරු වෙලා තියෙන්නේ ගඟ ගලනවනේ නැඹුරු වෙලා ගඟ නැඹුරුලා තියෙන්නේ මුහුදට නේද? එතකොට මේ ගඟේ වතුර ඒ ගඟ අවසන් වෙන්නේ කොහෙන්ද? මොකක් කෙලවර කරගෙන තියෙන්නේ? මහා සාගරයේ කෙලවර කරනේ. එතකොට මේ ගඟේ වතුර නතර වෙන්නේ මහා සාගරේ. එතකොට ඒ මහා සාගරයේ අවසන් කොට තියෙනවා ඒ නිවන. එතකොට යම් කෙනෙක් ආර්ය මාර්ගයට පැමිණුණා කියලා කියන්නේ එයා ඒකාන්තයෙන්ම නිවනට යනවාමයි. ගඟේ වතුර ඒකාන්තයෙන්ම මුහුදට යනවාමයි. එහෙනම් විද්‍යාව පහළ වුණා කියන ඒ කතාව ASCII
නිවනට නැඹුරු වුණා කියන එක තියෙනව නේද? නිවන නැඹුරු වුණා කියන එක තියෙනවා. එහෙනම් ඒකයි සෝතාපන්න කෙනා ආත්භාව 7කින් දුක අවසන් කරන්නේ. ආයි ආපස්සට එන්නේ නැත්තේ ඒකයි. ආයි ආපස්සට එන්නේ නැත්තේ ඒකයි. එතකොට මේ ආපස්සට එන්නේ ආයි. එතකොට එහෙනම් ඒ මහා දැවැන්ත වැඩපිළිවෙල. ඒක දැවැන්ත ඉලක්කයක්. ඒ විද්‍යා විමුක්තිඵල සාක්ෂාත් කරනවා කියන එක මේ ලෝකේ යම් කෙනෙක් දැවැන්ත ඉලක්කයක් කියලා කියනවා නම් ඒකටමයි කිව යුත්තේ. විද්‍යා විමුක්තිඵල සාක්ෂාත් කිරීමටමයි කිව යුත්තේ. මේ දැවැන්ත ඉලක්කයකට හීන වීරියක් එක්ක යන්න බෑ. ඒ දැවැන්ත ඉලක්කයේ කරා යන්න මේ ලාමක වීරියකින් බෑ. ලාමක කල්පනාවකින් බෑ. ලාමක මේ දේවල් සේවනය කළ බෑ. ඒ ලාමක දේවල් සේවනය කරලා බැරි නිසා ඒ කාමයන්ගේ ආදීනෝසී කියලා කාමයන් අතාරින්න කියන්නේ. පේනවද? ඒව අතහරින්න ඕනයි කියලා. එතකොට මෙච්චරලා කතා කළේ අර සති සම්බොජ්ජංගයේ භාවනාවක් විදිහට වඩන හැටි. ධම්විජේ සම්බොජ්ජංගය ගැන දේශනා කරනවා. සතර සතිපට්ඨානේ බොජ්ජංග කොටසේ ධම්මානුපස්සනාවේ තමන්ගේ අභ්‍යන්තරේ අජ්ජත්තං ධම්මවිජේ බොජ්ජංග. ඒ කියන්නේ තම ආධ්‍යාත්මෙහි ධම්මවිජේ සම්බොජ්ජංගයේ පවතිනකොට තමන් තුළ මන් තුළ දැන් ධම්මවිජේ සම්බොජ්ජංගයේ තියෙනවා කියලා දැනගන්න ඕන. තමන් තුළ ධම්මවිජේ සම්බොජ්ජංගේ නැත්නම් මන් තුළ දැන් ධම්මවිජේ සම්බොජ්ජංගේ නැහැ කියලා දැනගන්න ඕන. ඊළඟට ධම්මවිජේ සම්බොජ්ජංගේ නූපන් ධම්මවිජේ සම්බොජ්ජංගේ තමන් තුළ උපදිනකොට නූපන් ධම්මවිජේ සම්බොජ්ජංගේ තමන් තුළ ඉපදුනා කියලා දැනගන්න ඕන. ඒ උපන් ධම්මවිජේ සම්බොජ්ජංගය භාවනාවෙන් නැවත නැවත සමත විදර්ශනා වශයෙන් වඩනකොට අන්න මන් තුළ ඒ උපන් ධම්මවිජේ සම්බොජ්ජංගයේ ටික වැඩෙනවා කියලා දැනගන්නත් ඕන. ඒක දැනගන්න ඕන. මේක තමයි භාවනාව. එතකොට අසුබය ගන්නකො. දැන් අසුබ භාවනාව අපි කෙස්ලොම් නියදත් අපි මේක කලිනුත් කතා කරා මට මතකයි. කෙස්ලොම් නියදත් සම් කියලා සිහි කරනවා. එතකොට දැන් අපි ධම්මවිජේ සම්බොජ්ජංගේ ඔන්න බුදුරජාණන් වහන්සේ ධම්මවිජේ සම්බොජ්ජංගේ ගැන දේශනා කරනවා මෙන්න මෙහෙම. ධම්මවිජේ සම්බොජ්ජංගේ වඩනවා භාවනාවක් වශයෙන් වඩනවා මෙන්න මෙහෙම වඩන්න ඕන. ධම්මවිජේ සම්බොජ්ජංගේ තමන් තුළ පවතින කල්ලි ධම්මවිජේ සම්බොජ්ජංගේ තමන් තුළ පවතිනවා කියලා දැනගන්න ඕන. ධම්මවිජේ සම්බොජ්ජංගේ තමන් තුළ නැති කල්ලි තමන් තුළ දැන් ධම්මවිජේ සම්බොජ්ජංගේ නැහැ කියලා දැනගන්නත් ඕන. නූපන් ධම්මවිජේ සම්බොජ්ජංගේ තමන් තුළ උපදිනකොට තමන් තුළ නූපන් ධම්මවිජේ සම්බොජ්ජංගේ ඉපදුනා කියලා දැනගන්නත් ඕන. උපන් ධම්මවිජේ සම්බොජ්ජංගේ නැවත නැවත පුරුදු කරනකොට මන් තුළ දැන් මේ ධම්මවිජේ සම්බොජ්ජංගේ වැඩෙනවා කියලා දැනගන්නත් ඕන. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි හැබැයි මේ ධම්මවිජේ සම්බොජ්ජංගේ වැඩෙන්න කාය චිත්ත විවේකයේ විරාගී හිත අවිද්‍යාව නිරුද්ධ කරන හිත නිවර නැඹුරු වෙච්ච හිත ඕන. එහෙම තමයි මේ බොජ්ජංගේ වැඩෙන්නේ. මහණෙනි නූපන් ධම්මවිජේ සම්බොජ්ජංගේහි ඉපදීම පිණිසත් උපන් ධම්මවිජේ සම්බොජ්ජංගේ භාවනාවෙන් සම්පූර්ණ වීම පිණිසත් ආහාරය වන්නේ කුමක්ද? නූපන් ධම්මවිජේ සම්බොජ්ජංගේ ඉපදීම පිණිසත්. දැන් හිතන්න අසුබ මානසිකාරය තමන්ගේ හිතේ නෑ දැන්. ඔන්න අකුසලයක් ඇවිල්ලා එතනට. අසුබේ නෑ දැන්. ඒ වෙනුවට ඔන්න මොකක් හරි මේ අකුසලයක් හිතට ඇවිල්ලා. දැන් ඔන්න ධම්මවිජේ සම්බොජ්ජංගේ නෑ. දැන් ඒක උපද්දව ගන්න එපේ. දැන් උපන් ධම්මවිජේ සම්බොජ්ජංගේ නෑ දැන්. දැන් ඒ ධම්මවිජේ සම්බොජ්ජංගේ උපදව ගන්න ඕන. නූපන් ධම්මවිජේ සම්බොජ්ජංගේ ඉපදීම පිණිසත් උපන් ධම්මවිජේ සම්බොජ්ජංගේ භාවනාවෙන් සම්පූර්ණ වීම පිණිසත් ආහාරය වන්නේ කුමක්ද?
මහණෙනි කුසල අකුසල ධර්මයන් වැරදි නිවැරදි ධර්මයන් හීන ප්‍රනීත ධර්මයන් කළු සුදු ධර්මයන් ඇත්තේය. හරි ලස්සනයි. කුසල අකුසල ධර්මයන් වැරදි නිවැරදි ධර්මයන් හීන ප්‍රනීත ධර්මයන් කළු සුදු පැහැගත් ධර්මයන් ඇත්තේය. අන්න ඒ පිළිබඳව නුවණින් යුක්තව බහුලව මෙනෙහි කිරීමක් ඇද්ද? නූපන් ධම්මවිජය සම්බොජ්ජංගේ ඉපදීම විනසත් උපන් ධම්මවිජය සම්බොජ්ජංගේ භාවනාවෙන් සම්පූර්ණ වීම විනසත් මේ ආහාරය වෙයි. අසුබේ වැඩ ඉන්නකොට හිත රාගයට යනවා. හිත රාගයට ගියාම මොකද්ද කරන්නේ? දැන් එතකොට දැන් අපි කෙස්ටොම් නියදත් සම් කියලා කෙස් කියලා සිහි කරනකොට කයේ කෙස් වලට සිහි පිටවනවා. ලොම් කියලා සිහි කරනකොට දැන් මේ ධම්මවිජය සම්බොජ්ජංගේ වඩනවා. හොඳේ? එහෙම වෙලාවක හිත රාගයට යනවා. අකුසලයකට ගියාට පස්සේ මොකද කරන්නේ? දැන් හිත රාගේ නම් තියෙන්නේ. දැන් මේ හිත රාගය තුල පිහිටලා තියෙන්නේ කියලා දැනගන්නවනේ. එතකොට රාගය කියලා කියන්නේ දැන් අසුබේ වඩ ඉන්නවා. කුසලයෙන් බැහැර වෙලා දැන් රාගයට ගියා. ඒක මොකද්ද? අකුසලයක් නේ. එතකොට අකුසලයට ගියේ කුසලයේ ඉඳලා. එහෙනම් කුසලයේ තුල තිබිච්ච හිත අකුසලයට ගියා. අන්න ඒකයි මේ කියන්නේ කුසල් අකුසල් ධර්මයන් ගැන. දැන් වැරදි ධර්මය මොකද්ද? රාගය. නිවැරදි ධර්මය මොකද්ද? අසුබය. වැරදි නිවැරදි. හීන ධර්මය මොකද්ද? රාගය. ප්‍රනීත ධර්මය මොකද්ද? අසුබය. හීන ප්‍රනීත. කළු ධර්මය මොකද්ද? රාගය. සුදු ධර්මය මොකද්ද? අසුබය. දැක්කද? කුසල් අකුසල් ධර්ම, වැරදි නිවැරදි ධර්ම, හීන ප්‍රනීත ධර්ම, කළු සුදු පැහැගත් ධර්මයන් නැත්තේ. කොච්චර ලස්සනද? කොච්චර විනිවිද යනවද? ඒ පිළිබඳව නුවණින් යුක්තව බහුලව මෙනෙහි කිරීමක් ඇද්ද? ඔන්න දැන් ඔයා කිව්වා අසුබෙන් බැහැර වෙලා හිත රාගයට ගියාට පස්සේ ඔන්න මගේ හිත රාගයට ගියා. ඒතර මේ කළු සුදු ධර්මයේ නේද විමසුවේ? කුසල අකුසල ධර්මයේ නේද විමසුවේ? හීන ප්‍රනීත ධර්මයේ නේද විමසුවේ? එහෙනම් වැරදි නිවැරදි ධර්මයේ විමසුවේ? එහෙම විමසලා බහුලව මෙනෙහි කරනවා මෙන්න අකුසල්, මෙන්න හීන ධර්මයේ, මෙන්න කළු ධර්මයේ, මෙන්න වැරදි ධර්මයේ, මෙන්න කියලා එයා ඒක බහුලව මෙනෙහි කරාට පස්සේ එයා හිතට එතනට ඈඳගන්නේ මොකද්ද? මේ වැරදි බබින් නිදහස් වෙන්න, හීන බබින් නිදහස් වෙන්න, අකුසලයෙන් නිදහස් වෙන්න, ඊළඟට අර කළු ධර්මයෙන් නිදහස් වෙන්න එයා ගන්නේ අසුබේ ඇදලා. ඒ අසුබේ මානසිකාරයේ එතනට ඇදලා ගත්තේ අර කුසල් අකුසල් වැරදි නිවැරදි හීන ප්‍රනීත කළු සුදු ධර්මයන් පිළිබඳව නුවණින් මෙනෙහි කරපු නිසා. බලන්න කොච්චර ප්‍රායෝගිකද, කොච්චර විනිවිද මෙහෙම ධර්මයක් ආයේ කොහේ හොයන්නද? එතකොට මේක තේරුම් ගත්ත ශ්‍රාවකයාට මේ සිංහනාද කරන්න බැරිද? මම තමයි මේ ශාසනයේ ඉන්න මේ පළවෙනි ශ්‍රමණයා කියලා සිංහනාද කරන්න සුදුසු නැද්ද? එතකොට අර කෝසම්බී සූත්‍රයේ තියෙනව නේද ඥානයක්? බුද්ධ ශාසනයෙන් බැහැරව මෙහෙම ධර්මයක් නැහැ. බුද්ධ ශාසනයෙන් බැහැරව මෙහෙම එකක් නැහැ කියලා එයාට ඥානයක් උපදිනව නේද? එතකොට මෙහෙම නුවණින් විමසනකොට මෙහෙම විනිවිද ජීවිතේ විනිවිද දකින්න ධර්මයක් ආයේ වෙන කොහේ හම්බ වෙන්නද? කොහෙන් හොයන්නද? ඒක ඒ ශ්‍රාවකයාට ඒකාන්තයෙන්ම පිහිටන ඥානයක්. ඒකාන්තයෙන් පිහිටන ඥානයක්. එතකොට අර තමන් තුළ ධම්මවිජය සම්බොජ්ජංගයේ තියෙන බව දැනගන්න ඕන. දැන් මන් තුළ ධම්මවිජය සම්බොජ්ජංගේ නැහැ කියලා දැනගන්නත් ඕන. එහෙව් කෙනා අර නූපන් ධම්මවිජය සම්බොජ්ජංගේ උපදව ගන්න අර කුසල් අකුසල් වැරදි නිවැරදි හීන ප්‍රනීත කළු සුදු පැහැගත් ධර්මයන් පිළිබඳව නුවණින් විමසන්න ඕන. ඒ පිළිබඳව නුවණින් බහුලව මෙනෙහි කරන්න ඕන. ඒ පිළිබඳව යෝනිස් දැන් කුසලයේ අකුසලයේ නුවණින් විමසන්න ඕන. කළු සුදු ධර්මයේ නුවණින් විමසන්න ඕන. එහෙම කෙනා තමයි අකුසලයේ බැහැර කළ කුසලයේ උපද්දවන්නේ. එහෙම කෙනා තමයි කළු ධර්මයේ බැහැර කළ සුදු ධර්මයේ උපද්දවන්නේ. වැරදි ධර්මයේ බැහැර කළ නිවැරදි ධර්මයේ උපද්දවන්නේ. හීන ධර්මයේ බැහැර කළ ප්‍රනීත ධර්මයේ උපද්දවන්නේ.
ඒ නුවණින් විමසීම තියෙන මේ බලන්න. කලින් සති සම්බොජ්ජංගයේදීත් කියනවා යෝනිසෝ මනසිකාරය. ධම්මවිජය සම්බොජ්ජංගය වඩන කෙනාටත් යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕන. එතකොට කුසල් අකුසල් වැරදි නිවැරදි හීන ප්‍රනීත ධර්ම කළු සුදු පැහැගත් ධර්ම ඇත්තේ ඒ පිළිබඳ නුවණින් බහුලව මෙනෙහි කිරීමක් ඇද්ද නූපන් ධම්මවිජය සම්බොජ්ජංගේ ඉපදීම පිණිසත් උපන් ධම්මවිජය සම්බොජ්ජංගේ භාවනාවෙන් සම්පූර්ණ වීම පිණිසත් මේ ආහාරය වෙයි. එතකොට අසුබේ වඩනකොට අසුබේ වඩන එක අස්සේ පසුබේ වැඩිම තුල මේ ධම්මවිජය සම්බොජ්ජංගේ වැඩෙන බව තෝර බේර ගන්න. අසුබේ වඩනකොට සති සම්බොජ්ජංගේ වැඩෙන බව තෝර බේර ගන්න. දැන් ඒ කියන්නේ මෙහෙමනේ. දැන් කෙනෙක් ඉන්නවා දැන් වතුර බොනවා. දැන් පිපාසය තියෙනවා. ඊළඟට එතකොට මොකද කියන්නේ? එහෙනම් බඩගින්න තියෙනවා. බඩගින්න තියෙනකොට අපි කියනවා මං කියනවා දැන් ඔය විෂයට කියනවා බඩ විෂ කියනවා බඩගිනි කියලා. මං කියනවා බත් කන්න කියනවා බත්. එතන බත් කන්න කියනකොට ඔයා බත් කනවා. ඒ බත් කන එක අස්සේ ඔයා මේක කනකොට බඩ පිරනවා කියන එක ඒ කතාව අස්සේ නැද්ද? එතන කුසගින්න නිවෙනවා කියන කතාවේ අස්සේ නැද්ද බත් කනවා කියන එක අස්සේ? ඇඟේ පතේ දුර්වල බව නැති වෙනවා කියන එක ඒ අස්සේ නැද්ද? යම්තාක් ඒ කායික අපහසුතාවයන් දුරු වෙන බව ඒක අස්සේ නැද්ද? තියෙනවා. හැබැයි කියන්නේ බත් කන්න කියලා. බත් කන එක අස්සේ අර සියලු දේවල් ඒ ආහාරයත් එක්ක යම්තාක් දේවල් බැඳිලා තියෙනවද? ඒ ඔක්කොම තියෙනවා. හැබැයි එක වචනයයි කියන්නේ කන්න බත් කන්න කියනවා. අසුබේ වඩන්න කියනවා. අසුබේ වඩන්න කියනකොට ඒ අසුබේ වඩන එක අස්සේ සති සම්බොජ්ජංගේ වැඩෙනවා. ධම්මවිජය සම්බොජ්ජංගේ වැඩෙනවා. විරිය සම්බොජ්ජංගේ වැඩෙනවා. පීති සම්බොජ්ජංගේ වැඩෙනවා. පස්සති සම්බොජ්ජංගේ වැඩෙනවා. සමාධි සම්බොජ්ජංගේ වැඩෙනවා. උපේක්ඛා සම්බොජ්ජංගේ වැඩෙනවා. එතකොට ශ්‍රාවකයා මේක තේරුම් බේරුම් කරගන්න ඕන. කොහොමද වැඩෙන්නේ කියලා. එතකොට අද ඉඳන් ඕක පොඩ්ඩක් බලන්න. අසුබේ වඩනකොට කලිනුත් කිව්වා අපි. එදිරි චුට්ටක් විමසලා බලන්න මේක කොහොමද කරන්නේ කියලා. අද බොජ්ජංග දෙකක් ගැන කතා කරන්නේ. එතකොට ඊටු ටිකත් පොඩ්ඩක් තේරුම් බේරුම් කරගන්න බලන්න මේ ඔය දේශනා ටික කියවලා. ඉතින් මේවා දැන් අපිට පුරුදු වෙලා තියෙන ගොඩක් වෙලාවට ඒ ධර්ම දේශනාව අහලා හොඳයි කියලා ඉන්න එකනේ. ඒතර ශ්‍රුතය ඒ අහලා දරාගත්තා, ඇහුවා, දරාගත්තා. එතනින් ඉවර වුණා. වචනයෙන් පුරුදු කරන එක නෑ. ඊළඟට නුවණින් විමසන එක නෑ. ඒ වචනයෙන් පුරුදු කරන එකත් නුවණින් විමසන එකත් නැති නිසා ඒක තමන්ගේ ජීවිතයේ මේ අවබෝධය ඇති කරන දෙයක් බවට පත් වෙන්නේ නෑ. සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨිය සුප්පටි. ඒ කියන්නේ ඒ තමන්ගේ ඒ අවබෝධය පිරිසුදු කරගන්න බැරි වෙනවා. ඒතර අහලා දරාගත්ත පමණින් එහෙනම් මේ භාගතුන් වහන්සේ එදා ඒ වෙලාවෙම දේශනා කරනවා. අහලා දරාගත්තම ඇති කියලා. එහෙම ඉවර වෙන්නේ නැහැ මේක. එහෙම කරන්න බෑ. ඒ නිසා මේ මට පෞද්ගලිකව හිතෙන දෙයක් තියෙන දැනුම අපිට හොඳටම ඇති. වැඩේ පටන් ගන්න තියෙන දැනුම හොඳටම ඇති. හොඳටම ඇති. එතකොට කරගෙන යනකොට මේ ධර්මයන් මේක කොහොමද කරන්නේ කියන අවශ්‍යතාවය එනවා. එතකොට ඔන්න හොයනවා. අර එතනට එන්න තියෙන එකකින් පටන් ගන්නකො. තියෙන තැනින් පටන් ගන්න. දැන් බලන්න දැන් අසුබ වඩන අය භාවනා විදිහට කරන අය දැන් හොයන්න භාවනාව අසුබයේ වඩන අස්සේ ඒ අසුබ භාවනාව කරන එක අස්සේ කෝ සති සම්බොජ්ජංගේ වැඩෙනවා. කෝ ධම්මවිජය සම්බොජ්ජංගේ වැඩෙනවා. හොයලා බලන්න. නුවණින් විමසන්න බලන්න. ඒක තේරුම් ගන්න බලන්න. ඒ කියන්නේ තමා තුළට පමුණුවා ගන්න ඕන. තමන් තුළින් දකින්න ඕන. ඒක ධර්මයේ ගුණයක් නේ. ඒ කියන්නේ තමන් තුළින් දකින්න ඕන. ඒක ධර්මයේ ගුණයක්. ඒ කියන්නේ තමා තුළින් දකින්න ස්වභාවයට කියනවා නේද ඕපනයිකයි කියලා නේ. නේ ඕපනයිකයි. එතකොට ඒ කියන්නේ ඒ තමන් තුළින් දකින්න පුළුවන් ස්වභාවයක් මේ ධර්මයේ තියෙනවා. ඒ කියන්නේ තමන් තුළින් දකින්න පුළුවන් කියන එක තමන්ට දැන්
මට මේ මන් තුලින් දකින්න පුළුවන් කියන එක මේ මගේ ගුණයක් නෙමෙයි. ඒක ධර්මයේ ගුණයක්. දැන් මට මාව බලන්න ඕන. මම යනවා කණ්ණාඩිය ළඟට. කණ්ණාඩිය ළඟට ඉල්ල මම ගිහිල්ලා කණ්ණාඩිය දිහා බලනවා නේද? එතකොට කණ්ණාඩිය දිහා බලනකොට මාව පේනවනේ. ඒක මගේ ගුණයක්ද කණ්ණාඩිය ගුණයක්ද? ඒක කණ්ණාඩිය ගුණයක් නිසායි කණ්ණාඩිය දිහා බලනකොට මාව පෙවුනේ. එතකොට මේ ධර්මයේ Tamanට ගලපලා බලනකොට Taman පේනවා. ඒක ධර්මයේ ගුණයක්. ධර්මයේ ගුණයක්. අපේ එකක් නෙමෙයි. ඉතින් ඒ නිසා මේක Tamanට ගලපලා බලන්න. ඒ කියන්නේ මේ අර එක සැරේකුත් මම අපි කතා කරනකොට කිව්වා මේ ධර්මයේ පුරුදු කරන්න හදනකොට කෝ බලන්න Taman තුල නිතර බලන්න මේ Taman මේ පුරුදු කරන ධර්මයේ අපි හිතමු කුසල අකුසල් වෙන් කරනවා. ඊළඟට අසුබේ වඩනවා. බුද්ධානුස්සතිය වඩනවා. මෛත්‍රිය වඩනවා. ඉතින් මේවා කරනකොට මේ සෝතාපට්ටියංග Taman තුල දියුණු වෙන්නේ කොහොමද කියලා විමසන්න කියලා අපි කලින් කතා වුණා. හැබැයි ඒව කරගෙන යනවා නම් හොඳයි. නැත්තම් අර ලොකු ගවපට්ටියක් බලන ගොපල්ලෙක් වගේ. ඒ ලොකු ගවපට්ටියක් බලන ගොපල්ලෙක් වගේ වුණාට කමන්නේ ඔක්කොම ගවය Tamanගේ නම්. හැබැයි ලොකු ගවපට්ටියක් බලනවා ගොපල්ලට එක ගවයෙක්වත් අයිති නැහැ. සෝතාපට්ටියංග ගැහුවොත් පැල් බැඳගෙන කියන්න පුළුවන්. බොජ්ජංග මොනවද කියලා ඇහුවොත් පැල් බැඳගෙන කියන්න පුළුවන්. සතිපට්ඨානය මොකක්ද කියලා ඇහුවොත් පැල් බැඳගෙන කියන්න පුළුවන්. ඉන්ද්‍රිය ධර්ම මොනවද කියලා ඇහුවොත් පැල් බැඳගෙන කියන්න පුළුවන්. සතර ඉරිදිපාද මොනවද? පැල් බැඳගෙන කියයි. සතර සම්‍යක්ප්‍රදාන වීරිය පැල් බැඳගෙන කියයි. පංච ඉන්ද්‍රිය අවුරුද්දක් කියයි. පංච බල කල්පයක් කියයි. හැබැයි මේ හරක් පට්ටියේ ඉන්න ගොඩාක් තව පැටව ගහයි. හැබැයි එක ගවයෙක් Tamanට අයිති නැහැ. කොච්චර කටපාඩමි තිබ්බත් ඒ කටපාඩමයි අවබෝධය කියන්නේ අහසට පොළොව වගේ. හැබැයි ඒ කටපාඩමින් මතකේ තියාගත්ත දේ තමයි හසුරවල අවබෝධය කරා යන්න තියෙන්නේ. හැබැයි මේ මතකය තමන්ගේ අවබෝධය කියලා ගත්ත තැන අවබෝධයට ඉඩක් නැහැ. අවබෝධයට අවස්ථාවක් නැහැ. ඇයි? මතකයේ අවබෝධය කියලා ගත්ත ගමන්. හැබැයි මතකයේ තමයි අවබෝධය කරා අරගෙන යන්නේ. මතකයේ තමයි දැන් කෙස්ලොම් නියදත් සම් කියලා අපි අහලා තියෙනවා. නුවණින් විමසලා කෙස්ලොම් නියදත් සම් මේ ශරීරේ තියෙන්නේ කියලා විමසන්න අර මතකය ඕන. ඒ මතකයෙන් තමයි අවබෝධය ඇති කරගන්නේ. මතකේ තියාගත්ත ගමන් මම හරි මම සම්පූර්ණයි කියලා හිතපු ගමන් ඒ දේවදත්ත මේ කයේ කෙස්ලොම් නියදත් සම් තියෙන ඒව අහලා නැද්ද? අහලා තියෙනවා. හැබැයි අවබෝධය නෑ. අවබෝධය තියෙනවා නම් එහෙම වෙන්නේ නෑනේ. ඒ වචනය කෙරෙහිවත් අවබෝධයක් ඇති වුණා නම් ඇත්තනේ මේ බුදුරජාන් වහන්සේ දේශනා කළේ පරම සත්‍යයක්මයි මේ දේව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ කියලා හිතනවනේ. එහෙනම් ගල් පෙරලයිද? ගල් පෙරලන්නේ නෑනේ. ගල් පෙරලන්නේ නෑ. ඉතින් ඒ නිසා මේ ගත්ත දැනුම ආයුධ ගොඩාක් තියෙන එක හොඳයි. ඒක ආයුධයක්වත් මේ හසුරවන්න දන්නේ නැත්තම් මේ පොළු කෑල්ලක් අරන් ආවත් ආයුධ ගබඩාව අස්සෙම ගහලා මරලා දාන්න පුළුවන්. අච්චර ආයුධ දිනවලක කඩු ගිනිසි තියෙන ආයුධ ඔක්කොම ටික තියෙනවා. හසුරවන්න දන්නේ නැහැ. කෙනෙක්ට ඇවිල්ලා කොසමිටකින් ගහලා මරලා දාලා යන්න පුළුවන් අපිව. ඇයි? අර ආයුධ තිබ්බට හසුරවන්න දන්නේ නැහැ. ඒ නිසා එහෙම වෙන්න ඕනේ නැහැ. තියෙන්නේ එක ආයුධයේද ඒක හසුරවන්න පුළුවන් වෙන්නේ. කෙලස් කපලා දාන්න, කෙලස් ඉඳලා දාන්න ඒ ආයුධය පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක හසුරවන්න. වඩන්න දන්නේ අසුබි විතර නම් අහලා තියෙන අසුබි ගැන නම් ඒක විතරක් වඩන්න පටන් ගන්න. එතකොට මේ සියලු ධර්මයන් එකට ඒක රාශී වෙනවා. එකට එකතු වෙනවා. ඒ නිසා කුසල අකුසල් වෙන් කරන්න කියලා කතා වුණා අපි. ඊළඟට අපි බොජ්ජංග ගැන කතා කළා. ඊළඟට පටිච්චසමුප්පාදය ගැන කතා කළා. ආර්ය සත්‍ය වඩන්න කියලා කතා කළා. ආයතන ගැන කතා කළා. ආයි පංච උපාදානස්කන්ධය ගැන කතා කළා. මේ කොච්චර දේවල් කතා කරාද? කුසල අකුසල ගැන කතා කරානේ. මේවා කතා කරා. මේවා වෙන් කර බලන්න සෝතාපට්ටි අංග දියුණු වෙන හැටි බලන්න කියලා දුන්නා. ඊළඟට මේ භාවනාව වඩන්න කියලා දුන්නා. එතන මේවා පුරුදු කරන්න ඕන. මේවා පුරුදු කරත්තේ නැත්තම් අර පරණ පුරුදු ගමනම යනවා. ඉතින් එහෙම වෙන්න දෙන්න එපා.
සාදු සාදු සාදු